හරි පුතේ. දවස් 12න් අපි දැන් පාඩම් 12ක් ඉවර කරා. ඊළඟට අපි යන්නේ මොකටද? අපි පේපර් එකක් කරා පාඩම් 12න් ප්‍රශ්න 12ක් දුන්නා මම ඔයාට. පාඩම් 12න් ප්‍රශ්න 12ක් දුන්නා. ඔයා ඒ ප්‍රශ්න 12ට මට උත්තර ලියලා එව්වා. දැන් අපි සමස්ත පාඩම් 12 ටික ටික සාකච්ඡා කරගෙන යමු. පළවෙනි පාඩම තමයි පුතේ sannivedanaya ආරම්භය සහ විකාශනය. පළවෙනි පාඩම sannivedanයේ ආරම්භය සහ විකාශනය. ඔයාට මතක ඇති මේක කොටස් 4කට අපි බෙදුවා. හැඳින්වීම, ආරම්භය සහ විකාශනය, ඉගෙනීමේ වැදගත්කම සහ ලංකාවට හඳුන්වා දීම. sannivedanaya හඳුන්වන්න කිව්වම මං කිව්වා sannivedanaya අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි කියන්නේ ඔක්සිජන් නැතුව බෑ. කන්නේ නැතුව ඉන්න බෑ. ඒ වගේම තමයි අපිට කතා කරන්න නැතුව ඉන්න බෑ. එහෙනම් පුතේ මේ sannivedanaya අත්‍යවශ්‍යයි. 2. අන්තර් සම්බන්ධතා. අන්තර් සම්බන්ධතා කියන්නේ ඔයා මව් කුසෙන් මෙලොවට ඉපදුන වෙලේ ඉඳලම ජීවිතේ මැරෙන මොහොත දක්වාම කී දෙනෙක්ව ඇසුරු කරනවද? අම්මා, තාත්තා, යහළු යෙහෙළියෝ, නෑදෑයෝ. එහෙනම් මේ sannivedanaya තුලින් ඔයාට අන්තර් සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. 3. සරල අර්ථයේ හැඟීම් දැනීම් අදහස් හුවමාරු. මේකේ සරල අර්ථය අපි ගාව තියෙන හැඟීම් මොනවද? දුක, සතුට, කෝපය, කලකිරීම මේ නොයෙකුත් දේවල් මේ කියන හැඟීම් ටික අනිත් මිනිස්සුත් එක්ක හුවමාරු කරගන්න එක. දුක හිතුනම අඬනවා. සතුට හිතුනම hina වෙනවා. කලකිරුණම ඒක මූණෙන් පේනවා. ඉතින් පුතේ සරල අර්ථය තමයි හැඟීම් දැනීම් අදහස් හුවමාරුව. ඊට පස්සේ ශබ්ද සංකේත ජන අංකිත ශබ්ද සංඥාවල ඉඳලා දැන් අපි කියන්නේ අර අතීතයේ ගල් යුගයේ ඉඳලා ගල් යුගයේ මිනිස්සු sannivedanaya කරගත්තේ හරි ප්‍රාථමික ක්‍රම මගින්නේ. ඒ ප්‍රාථමික ක්‍රමවල ඉඳලා අද වෙනකොට හරිම දියුණු මේ තාක්ෂණයක් දක්වා දියුණු වෙලා තියෙනවා. අද අපිට ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා, ටැබ් තියෙනවා, ලැප්ටොප්ස් තියෙනවා. අද හරි දියුණුයි. එදා වගේ නේද? ගල් ගුහාවල චිත්‍ර අඳලා පෙන්නන්න ඕනේ නැහැ. එහෙනම් එදා ඉඳලා අද වෙනකන් දියුණු තත්ත්වයටපත් වෙලා තියෙනවා. විශ්වයම එක පවුලක් වෙලා තියෙනවා. මුළු ලෝකෙම එක පවුලක්. ඇමරිකාව, එංගලන්තේ වෙන දේ අපිට දැනගන්න පුළුවන්. අපිට වෙන දේ අපේ රටේ වෙන දේ ඒ රටවල් වලට දැනගන්න පුළුවන්. නේද? ලෝකෙ කොවිඩ් තතු අපි ඉක්මනට දැනගන්නවා. එහෙනම් මුළු විශ්වයම එක පවුලක් වෙලා sannivedanaya හැඳින්වීම ඉවරයි. ඊට පස්සේ sannivedanaya ආරම්භය සහ විකාශනය. දැන් ආරම්භය සහ විකාශනය. දැන් පැලයක් වුණත් පුංචි පැලයක් විදියට තිබිලා ඒක මහා අඹ ගහක් වෙන්න කොච්චර කාලයක් යනවද? පියවර කීපයක් පසු කරනවද නේද? sannivedanayත් එහෙමයි. මේ sannivedanaya කියන එක පුංචි පැලයක් විදියට තිබිලා චුට්ට මුල් දාලා දළු දාලා නේද? ගහක් වෙලා ගෙඩි දාලා පළදාව හැදෙනකන් මේ කොච්චර පියවර කීපයක් පසු කරනවා. එහෙනම් sannivedanaya ආරම්භය සහ විකාශනය කොටස් 4ක් යටතේ අපි කතා කරනවා. ඒවා තමයි ලෝක යුද්ධ කාලේ මොකද වෙන්නේ? මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව තුල sannivedanaya කියන එක අඩංගු වෙන්නේ කොහොමද? ඇමරිකාව කේන්ද්‍ර කරගෙන මේක වර්ධනය වෙන්නේ කොහොමද? විවිධ පරීක්ෂණ මගින් මොකද වෙන්නේ? එහෙනම් මේ කරුණු 4 යටතේ අපි කතා කරනවා sannivedanaya පොඩි විෂයක් විදියට තිබිලා ටික දියුණු වෙලා අද තත්වයටපත් වෙන්නේ කොහොමද කියලා. ලෝක යුද්ධ කාලේදී මොකක්ද වෙන්නේ? ලෝක යුද්ධ කාලේදී මොකක්ද වෙන්නේ? දැන් ලෝක යුද්ධයට කලින් මේ මාධ්‍ය කියන එක පාවිච්චි කරන්නේ මොකටද? යුද්ධ තොරතුරු ව්‍යාප්ත කරන්න නේද? දැන් පොළවේ ඉඳලා වෙඩි තියනකොට මේ අහසේ මේ පොළවේ ඉඳලා වෙඩි තියනකොට මේ මුහුද යන නැවකට කියන්න ඕනේ මේ දැන් සතුරු ඉස්සරහින් ඉන්නේ පහර දෙන්න කියලා. නේද? එතකොට ඒක කටින් කිව්වම හරියද? ඒක කටින් කිව්වම හරියන්නේ නැහැ නේ. එහෙනම් ඒකට sannivedanaya ඔප්පු කරන්න ඕනේ. වෝකි ටෝකි ඕනේ. එහෙනම් මේ යුද්ධ කාලය තුල ආචාර පෙළපාලියක විශාල ආචාර පෙළපාලි තියෙනවා නම් ඉස්සරහින් එක්කෙනාට පිටිපස්සින් එක්කෙනා පණිවිඩයක් කියන්න ඒකට sannivedanaya ඔප්පු කරන්න අවශ්‍යයි.
එහෙනම් මේ ලෝක යුද්ධ කාලෙදී මේ sannivedana උපකරණ භාවිතා කරන්නේ ලෝක යුද්ධ සඳහා. ඔන්න එක්තරා අවස්ථාවකදී ලෝක යුද්ධ ඉවර වෙනවා. එතකොට මිනිස්සු කලකිරීමෙන් ඉන්නේ. මොකද යුද්ධ පීඩනයෙන් ඉන්නේ. යුද්ධයක් ඉවරුණාට පස්සේ මිනිස්සු ලොකු ප්‍රෙෂර් එකකින් ඉන්නේ. එතකොට මාධ්‍ය නායකයෝ, දේශපාලන නායකයෝ මේක දකිනවා. මිනිස්සු දුකින් ඉන්නේ. එතකොට මොකද කරන්නේ? මිනිස්සු දුකින් ඉන්න හින්දා ඒ මිනිස්සු වෙනුවෙන් විනෝදාත්මක වැඩසටහන් නේද? සරල විනෝදයේ ත්‍රාසය භීතිය ගෙන දෙන විවිධ වැඩසටහන් මේ මිනිස්සු වෙනුවෙන් දෙනවා. එතකොට මිනිස්සු හිතනවා මේ අය අපිට හරි ආදරයට තමයි මේවා කරන්නේ කියලා. නමුත් ආදරයට නෙමෙයි කරන්නේ, ඇත්තටම කරන්නේ ලාභ වාණිජ පරමාර්ථ උදෙසා. ඊට පස්සේ මිනිස්සු හිතන්න ගන්නවා මොකද්ද මේ sannivedanaya කියන්නේ කියලා. එතකොට sannivedanaya තාක්ෂණයක් ටික ටික දියුණු වෙනවා. ඔන්න sannivedanaya ටික ටික දියුණු වෙනවා. දැන් පුතේ අද මාස් මීඩියා කියන විෂයක් ඔයා A level වලට ඉගෙන ගන්නවා. නේද? මාස් මීඩියා කියන විෂයක් ඔයා A level වලට ඉගෙන ගන්නවනේ. නමුත් ඒ කාලේ මම මේ කියන කාලේ වෙද්දි මේක තනි විෂයක් විදියට තිබ්බේ නෑ. මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව කියන විෂයන් තුන ඇතුලේ අනු කොටස් විදියට තමයි තිබ්බේ. සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව මේ කොටස් තුන ඇතුලේ අනු විෂයන් විදියට තිබ්බේ. එතකොට චාල්ස් කුලී කියන්නේ සමාජ විද්‍යාඥයෙක්. සමාජ විද්‍යාව ඇතුලේ sannivedanaya තිබ්බා. වෝල්ටර් ලිප්මාන් කියන්නේ දේශපාලන විද්‍යාඥයෙක්. දේශපාලන විද්‍යාව ඇතුලේ sannivedanaya තිබ්බා. ජෝන් ඩුවී කියන්නේ අධ්‍යාපන විද්‍යාඥයෙක්. අධ්‍යාපන විද්‍යාව ඇතුලේ මේ sannivedanaya තිබ්බා. ඉතින් මේ තුන්දෙනා මොකද කරේ? ප්‍රධාන විෂයන් තුනක අනු විෂයක් විදිහට තිබ්බ sannivedanaya මේ තුන්දෙනාගේ මහන්සියෙන් තනි විෂයක් බවට පත් කරා. ඔන්න ලෝක යුද්ධෙන් පස්සේ මේ තුන්දෙනා මහන්සි වෙලා sannivedanaya තනි විෂයක් කරන්න try කරනවා. මෙන්න මේක තවත් වර්ධනය වෙනවා. ඊට පස්සේ sannivedanaya ඇමරිකාව කේන්ද්‍ර කරගනිමින් වර්ධනය වෙනවා. ඒ කොහොමද වෙන්නේ? හිට්ලර් ජර්මනිය පාලනය කරනකොට ජර්මනියේ ඉන්න උගත් බුද්ධිමත්තු ටික ඇමරිකාවට පලා යනවා. ඇමරිකාවට පලා ගිහිල්ලා මොකද කරන්නේ? නිකන් ඉන්නේ නැහැ. ඒ ඇමරිකාවේ තියෙන පොතපතේ හැම දෙයක්ම හොඳට පරිශීලනය කරනවා. නේද? ඇමරිකාවේ තියෙන පොතපත, විශ්වවිද්‍යාලවල තියෙන දේවල් ඒ හැම දෙයක්ම පරිහරණය කරනවා, පරිශීලනය කරනවා, හොඳට ඉගෙන ගන්නවා. නේද? එහෙම ඉගෙනගෙන sannivedanaya වෙනුවෙන් විශේෂ සේවා කරනවා. විශේෂයෙන් ලැස්වෙල් sannivedanaya ආයතනගත කරනවා. sannivedanaya ආයතනගත කරනවා. ඒ කියන්නේ කැම්පස් sannivedanaya වෙනුවෙන් නව අධ්‍යනාංශ, ජනමාධ්‍ය පාසල් මේ වගේ දේවල් හදලා ලැස්වෙල් sannivedanaya ආයතනගත කරනවා. ඉලිනොයිස් කියන විශ්වවිද්‍යාලය තමයි ශාස්ත්‍රීය පළවෙනි විශ්වවිද්‍යාලය. එහෙනම් ඔන්න ඇමරිකාව කේන්ද්‍ර කරගනිමින් ටික ටික මේක වර්ධනය වෙනවා. ඊට පස්සේ හතරවෙනියට විල්බර් ශ්‍රාම්ගේ පරීක්ෂණය අපිට වැදගත්. විල්බර් ශ්‍රාම් පරීක්ෂණයක් කරනවා. මොකක්ද මේ පරීක්ෂණය? නේද? විල්බර් ශ්‍රාම් පරීක්ෂණයක් කරනවා. ළමයි සෙට් එකක් ඉන්නවා. ළමයි සෙට් එක කොටස් දෙකකට බෙදෙනවා. එක කට්ටියකට ප්‍රචණ්ඩ ක්‍රියා සහිත කාටුන් බලන්න දෙනවා. අනිත් කට්ටියට ප්‍රචණ්ඩ ක්‍රියා නැති කාටුන් බලන්න දෙනවා. නේද? ඊට පස්සේ මේගොල්ලන්ගේ හැසිරීම බලනවා. ප්‍රචණ්ඩ ක්‍රියා බලපු සෙට් එකගේ හැසිරීම වෙනස්. ඒගොල්ලෝ වේදනාත්මක දේවල් ගැන සංවේදීතාවය අඩුයි. පරිසරයේ ලෝකය ගැන ඒගොල්ලෝ බයෙන් ඉන්නේ, අවධානය මදි. මේ වගේ ලක්ෂණ ගානක් අර ප්‍රචණ්ඩ ක්‍රියා බලපු සෙට් එකෙන් පැහැදිලි වෙනවා. ප්‍රචණ්ඩ ක්‍රියා බලපු නැති ළමයි ටික එහෙම දේවල් වෙන්නේ නැහැ. ඒ ළමයි ටික හොඳට ඉන්නවා. නේද? එතකොට මේ පරීක්ෂණය මගින් විල්බර් ශ්‍රාම් මේ කියනවා රූපවාහිනිය සහ ළමයින්ගේ සමාජ සම්බන්ධතා දුරස් වීම අතර සම්බන්ධයක් තියෙනවා. අම්මලා එක්ක රණ්ඩු කරගන්න ළමයි ඒ හැඟීම් වලින් පලා යන්න, හිතේ තියෙන පීඩාකාරී බව අමතක කරගන්න රූපවාහිනිය නරඹන්නට යොමු වෙනවා. මෙන්න මේ පරීක්ෂණ වලින් ඔප්පු වෙනවා. ඔහොම විවිධ පරීක්ෂණ මගින් sannivedanaya ඔන්න ටික ටික වර්ධනය වෙනවා. ඊට පස්සේ අහනවා ඉගෙනීමේ වැදගත්කම. ඇයි මේ sannivedanaya කියන විෂය අපි ඉගෙන ගන්න ඕනේ? ඉගෙන ගත්තම අපිට මොකක්ද ලැබෙන්නේ? කොටස් 4යි මාධ්‍ය සාක්ෂරතාවය, විචාරශීලී මාධ්‍ය පරිහරණ කුසලතා, නිර්මාණාත්මක චින්තනය සහ මාධ්‍ය සංදේශ නිර්මාණය, සමාජ ප්‍රගමනයේ සක්‍රීය දායකත්වය.
නේද? දැන් ඔය මාධ්‍ය ඉගෙන ගන්නවනේ. A level වලට මීඩියා ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් O level වලට මීඩියා ඉගෙන ගත්තා. එහෙම නැත්නම් අනාගතේ යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් අපෙන් අහන්නේ මේක ඉගෙන ගත්තම මොනවද ලැබෙන්නේ? මොනවද ලැබෙන වාසි? ඉගෙන ගත්තම මොනවද ලැබෙන හොඳ ප්‍රතිලාභ කියලා. මාධ්‍ය සාක්ෂරතාවය වැඩි වෙනවා. නේද? සාක්ෂරතාවය කියලා ඉස්සෙල්ලා අපි කිව්වේ කියවීම ලිවීමේ හැකියාව වගේ දෙයක් නේ. ඊට පස්සේ වර්තමානයේ වෙනකොට පුතේ මේකට පරිගණක තාක්ෂණයත් එකතු වුණා. මේකට වර්තමානයේ වෙද්දි පරිගණක තාක්ෂණයත් එකතු වුණා. එතකොට මාධ්‍ය ගැන ඉගෙන ගන්න මාධ්‍ය ගැන දැනුම වැඩි වෙනවනේ. කොහොමද මේ මාධ්‍ය පරිහරණය කරන්නේ? මාධ්‍ය කියන්නේ මොකක්ද? සාම්ප්‍රදායික මාධ්‍ය, ජන මාධ්‍ය, නව මාධ්‍ය මේ වගේ කොටස් තියෙනවා. ඒ කොටස් ගැන අඳුර ගන්නවා. එහෙනම් මේ මාධ්‍ය ඉගෙන ගත්තම මාධ්‍ය ගැන දැනුමක් ලැබෙනවා. පරිහරණය කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්. නේද? මේක හොඳ පැත්තට යොදාගන්නේ කොහොමද සමාජ කියලා ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් මාධ්‍ය සාක්ෂරතාවය වැඩි වෙනවා මේක ඉගෙන ගත්තම. ඒක ඔයාට පැහැදිලි කරන්න පුළුවන්. විචාරශීලී මාධ්‍ය පරිහරණ කුසලතා. ඒ කියන්නේ විචාරශීලීව මේක පරිහරණය කරන්නේ කොහොමද? දැන් පිහියක් දුන්නොත් ඒ පිහියෙන් අතක් කපන්නත් පුළුවන්, පාන් ගෙඩියක් කපලා කුසගින්න නිවන්නත් පුළුවන්. එහෙනම් මේ මාධ්‍ය විචාරශීලීව පරිහරණය කරන්නේ කොහොමද? A level දරුවෙක් විදියට ටීවී එක දානවා නම් ටීවී එකේ ඔයාට A level වලට අවශ්‍ය වැඩසටහනක් විතරක් බලලා නේද ටීවී එක නිවන්න ඕනේ කියන කුසලතාවය ඔයාට ලැබෙනවා මේ මාධ්‍ය ගැන ඉගෙන ගන්නකොට. විචාරශීලී මාධ්‍ය පරිහරණය කියන්නේ ඒකට සරලව. කැමති උදාහරණයක් දෙන්න පුළුවන් ඔයාට තව මේකට. නිර්මාණාත්මක චින්තනය සහ මාධ්‍ය සංදේශ නිර්මාණය. මාධ්‍ය ගැන ඉගෙන ගන්න නිර්මාණ කරන්න පුළුවන් වෙනවා. නේද? හොඳ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරු, එතකොට ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා, එතකොට සින්දු ලියන අය නේද? මේ හැමෝම මාධ්‍යත් එක්ක ඉන්න හැම නිර්මාණකරුවෙක්ම මේ මාධ්‍ය ගැන ඉගෙනගෙන තියෙන්නේ. නේද? ඒක ඉගෙන ගන්න. ඒ නිර්මාණාත්මක චින්තනය මාධ්‍ය සංදේශ නිර්මාණය කරන්න තියෙන හැකියාව එයාගේ වැඩි වෙනවා. සමාජ ප්‍රගමනයේ සක්‍රීය දායකත්වය නේද? සමහර මාධ්‍යවේදීන් ඉන්නවා මාධ්‍ය ගැන කිසිම දෙයක් දන්නේ නැතුව මාධ්‍යට ඇවිල්ලා නිවේදිකාවොත් ඉන්නවා කටමැද දුරන ගිරව් වගේ කියවනවා කිසිම හරයක් නැහැ නේද? එතකොට සමාජ ප්‍රගමනයක් ඇති වෙන්නේ නැහැ එතනදී. නේද? නමුත් අතීතයේ අපිට හිටපු නිවේදිකාවන් බල නේද? ප්‍රේමකීර්ති දල්විස් මහතා ගැන අදට එතුමා හොඳ නිවේදකයෙක් කියලා අපි කතා කරන්නේ. කිංස්ලි රත්නායක මහත්තයා හොඳ නිවේදකයෙක් කියලා අපි කතා කරන්නේ. ගැඹුරු හඬ පෞරුෂය භාවිත කළ වචන සමුදාය ඒ දේවල් නිසානේ. එතකොට ඒ අයගේ ඒ කුසලතාවයන් හින්දා සමාජ ප්‍රගමනයට දායක වෙනවා. සමාජයට හොඳ දෙයක් වෙන්නේ. නමුත් අපි ඉගෙන ගන්නේ නැතුව මාධ්‍ය ගැන කිසිම දෙයක් දන්නේ නැතුව මේකට ඇවිල්ලා මාධ්‍ය නිකන් වඳුරට දැලිපිහියා වුණා වගේ පාවිච්චි කරොත් මොකද වෙන්නේ? ඒක සමාජ ප්‍රගමනයට දායක වෙන්නේ නැහැ. එහෙනම් මේක ඉගෙනගෙන එන්න ඕනේ. ඔයා දැන් කරන්නේ ඉගෙන ගන්න එක. ඊට පස්සේ අපි කතා කරනවා කොහොමද පුතේ මේක ලංකාවට හඳුන්වලා දුන්නේ කියලා. කොහොමද මේක ලංකාවට හඳුන්වලා දෙන්නේ කියලා කතා කරනවා. කොහොමද මේක ලංකාවට හඳුන්වලා දෙන්නේ? සරලව මෙහෙම මතක තියාගන්නකෝ MCQ එකට එන්න පුළුවන්. 2006 grade 10 වලට හඳුන්වලා දෙනවා මේ මීඩියා සබ්ජෙක්ට් එක. 2006 grade 10 වලට හඳුන්වලා දෙනවා අතිරේක විෂයක් විදියට. 2007 grade 11 වලට හඳුන්වලා දෙනවා අතිරේක විෂයක් විදියට. 2008 A level art subjects වලට හඳුන්වලා දෙනවා මේක ප්‍රධාන විෂයක් විදියට. අද කොහෙන්ද මේ මීඩියා ඉගෙන ගන්න පුළුවන්? කැලණිය, ජයවර්ධනපුර, කොළඹ, නැගෙනහිර, යාපනයේ, ත්‍රිකුණාමල මණ්ඩපයේ මේ වගේ විශ්වවිද්‍යාලවල අද මීඩියා ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඩිප්ලෝමා එකක් විදියට, සාමාන්‍ය උපාධියක් විදියට, පශ්චාත් උපාධියක් විදියට, ආචාර්ය උපාධියක් විදියට මේක වට හදාරන්න පුළුවන්. සිංහල නම් සිංහල මාධ්‍යෙන්, දෙමළ නම් දෙමළ මාධ්‍යෙන්, ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි මාධ්‍යෙන් හදාරන්න පුළුවන්. ප්‍රායෝගික නම් ඒ කියන්නේ ප්‍රැක්ටිකල් නම් ප්‍රැක්ටිකල් විදියට හදාරන්න පුළුවන්, තියරි නම් තියරි විදියට හදාරන්නත් පුළුවන්. එහෙම තමයි මේක ලංකාවට හඳුන්වා දීම ගැන අපි කතා කරන්නේ.
නේද? ලංකාවට හඳුන්වා දීම දැන් ලංකාවට හඳුන්වලා දුන්නට පස්සේ අද දක්වාම මේක තියෙනවා. ඔයා මේක ඉගෙන ගන්න මේක ලංකාවට හඳුන්වලා දුන්න නිසා. නේද? මුලින්ම ලංකාවට හඳුන්වලා දෙන්නේ මොකක් මුල් කරගෙනද? දෙහිවල කනිෂ්ඨ විද්‍යාලය මුල් කරගෙන තමයි ලංකාවට මුලින්ම හඳුන්වලා දෙන්නේ. මොකද්ද හඳුන්වලා දෙන පාඨමාලාව? පුවත්පත් කලාවේදය කියලා පාඨමාලාවක් තමයි හඳුන්වලා දෙන්නේ. දෙහිවල කනිෂ්ඨ විද්‍යාලයට මුලින්ම හඳුන්වලා දෙනවා. පුවත්පත් කලාවේදය පාඨමාලාවක් තමයි හඳුන්වලා දෙන්නේ. එදා ඉඳන් අද වෙනකම්ම මේ විදියට මාධ්‍ය කියන විෂය ලංකාව තුළ ඉතාමත් ජනප්‍රියයි අද වෙනකොට. එහෙනම් පුතේ මේ පළවෙනි පාඩම සරලව ඔලුවට දාගන්න. මේ sannivedanaya කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා තමයි මේ පළවෙනි පාඩම තුල තියෙන්නේ. එහෙනම් අමතක කරන්න බෑ. හොඳට මේක මතක තියාගන්න ඕනේ. දෙවැනි පාඩම තමයි sannivedanaya පදනම. මං සින්දුවකින් මේක කියලා දුන්නේ. පුතුලර්ථය දැනගත්තේ තැනකෙනි මට සැලස්වී මදවේ communication English වචනේ පොදු බවට පත් කිරීම නිස්තවේ සිංහලයේ මනවින් දැනුම් දීමදවේ දෙමළෙන් තොඩපල් කියලා අපි කියනු ලැබේ සම්බන්ධතා පැවැත්වීම අර්ථය වන්නේ හැඳින්වීම අපි ඉගෙන ගන්නේ. හරි. පුතුලාර්ථය තමයි දැනගත් දේ දැන ගැනීමට සැලැස්වීම. ඉංග්‍රීසි වලින් කියන්නේ කමියුනිකේෂන් කියලා. ඒකේ අදහස තමයි පුතේ පොදු බවට පත් කිරීම. ඒක ඇවිල්ලා තියෙන්නේ කමියුනිස් කියන එකෙන් බින්දිලා. සිංහලෙන් අර්ථය තමයි මනවින් දැනුම් දීම. දෙමළෙන් මේකට කියන්නේ තොඩර්පල් කියලා. ඒකේ අදහස සමදදා පැවැත්වීම. ඊට පස්සේ ස්වභාවය අපි කරුණු 7ක් යටතේ ඉගෙන ගත්තා. අරමුණු සහගතයි සංකේතාත්මකයි සන්දර්භානුගතයි ක්‍රියාපටිපටියකි විවිධාකාර වේ ඒක ද්විමාර්ගිකයි sannivedana බලය වේ ස්වභාවය වේ. මේ කෙටි ක්‍රමේ ස්වභාවය යටතේ තියෙන කරුණු 7 මතක තියාගන්න. අරමුණු සහගතයි කියන්නේ අපි හැම වෙලේම sannivedanaya කරන්නේ යම් කිසි අරමුණක් ඇතුව. උදාහරණයක් විදියට ඔයා අම්මට මොකක් හරි පණිවිඩයක් කියන්නේ ඔයාගේ හිතේ මොකක් හරි අරමුණක් තියාගෙන අම්මේ මට බඩගිනි කියන්නේ. ඒකේ අරමුණ තමයි මට කන්න ඕනි කියන එක. එතකොට ජනමාධ්‍ය හරහා ටීවී එකෙන් මොකක් හරි දැන්වීමක් මොකක් හරි මාධ්‍ය දැන්වීමක් අපිට කියන්නේ නේද? සංචරණ සීමා පනවනවා කියලා කියන්නේ කොහෙවත් යන්න එපා ගේ ඇතුළටම වෙලා ඉන්න කියලා පණිවිඩය. අරමුණක් ඇතුව කියන්නේ. එහෙනම් අරමුණු සහගතයි. සංකේතාත්මකයි. නේද? අපි හැම දෙයක්ම වචන වලින් කියන්නේ නැහැනේ සංකේත තියෙනවා. කවුරු හරි කුරුසයක් දාන් හිටියොත් මෙයා කතෝලික ධර්ම චක්‍රයක් පැලඳගෙන හිටියොත් මෙයා බෞද්ධ. ඒ වගේ විවිධ සංකේත තියෙනවනේ වොෂ්රූම් වල ෆීමේල් මේල් කියන සලකුණු තියෙනවනේ. එහෙනම් සංකේත sannivedanaya සංකේතාත්මකයි. සන්දර්භ අනුගතයි. සන්දර්භය කියන්නේ පුතේ පරිසරයට. ඒ කියන්නේ අපි sannivedanaya කරන්නේ පරිසරයට අනුව. නේද? දැන් ඔයා ගෙදර බත් කන විදියට වෙඩින් එකක ගිහිල්ලා කන්නේ නැහැ. නේද? ගෙදර ඔයා කැමති විදියට කෑවොත් වෙඩින් එකේ ඩිසිප්ලින් අනුව තමයි කන්නේ. විවාහ මංගල්‍යයකට ගියාම මේ පරිසරයට අනුකූල විදියට ඉන්නේ. අවමංගල්‍යයකට ගියාම මේ පරිසරයට අනුකූල වෙන විදියට දුක මේ සෑඩ් මූඩ් එකකින් ඉන්නේ. එහෙනම් මේක සන්දර්භානුගතයි කියන්නේ අපි sannivedanaya කරන්නේ පරිසරයට අනුව. ඊට පස්සේ ක්‍රියාපටිපාටියක්. sannivedanaya කියන්නේ එක ක්‍රියාවක් නෙමෙයි ක්‍රියා ගොඩක එකතුවක්. ක්‍රියාපටිපාටියක්. දැන් මාධ්‍ය ආයතනයක් ගත්තොත් දැන් ටීවී එකේ අපි නිවුස් රීඩර් කෙනෙක් නිවුස් කියනවා බලනවනේ. එතකොට ඒක එක ක්‍රියාවක් කියලා අපිට පෙවුනට ඊට කලින් ස්ක්‍රිප්ට් එක ලියන්න කෙනෙක්, චෙක් කරන්න කෙනෙක්, එඩිට් කරන්න කෙනෙක්, එතකොට ලයිටිං කරන්න කෙනෙක්, කැමරා කරන්න කෙනෙක් මේ විදිහට ක්‍රියා ගොඩක් තියෙනවා. මේ ක්‍රියා හැම එකෙම එකතුව විදිහට තමයි අපිට නිවුස් රීඩර් නිවුස් කියනවා ටීවී එකේ පේන්නේ. එහෙනම් මේ sannivedanaya පුතේ ක්‍රියාපටිපාටියක්. විවිධාකාරයි. sannivedanaya විවිධාකාරයිලු. දැන් මේ මගේ ක්ලාස් එකේ ළමයි කී දෙනෙක් ඉන්නවද 100ක් හිටියෝ 100 දෙනා කතා කරන විදිහ 100 විදියක් නේද? උත්තර දෙන විදිහ මම ප්‍රශ්නයක් අහුවම
සිය විදියක් නේද? එතකොට sannivedana වර්ග ගොඩක් තියෙනවා, විධි ගොඩක් තියෙනවා, ක්‍රමෝපායන් ගොඩක් තියෙනවා. මේ sannivedana එහෙනම් විවිධාකාරයි. sannivedana පුතේ විවිධාකාරයි. 6 ඒක හෝ ද්විමාර්ගික වෙන්න පුළුවන් නේද? එක පැත්තකට විතරයි නම් යන්නේ ඒක මාර්ගිකයි. මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහලා ඔයාගෙන් උත්තරයක් නැහැ නම් ඒක මාර්ගිකයි. මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහලා ඔයාමට පෙරලා පිළිතුරක් දෙනවා නම් ඔන්න දෙපැත්තටම ගමන් කරලා එහෙනම් ඒක ද්විමාර්ගිකයි. sannivedana බලය වේ. මේක බලයක් නේද? අපි කියන්නේ කටින් ගහලා දිනනවා කියලා. ඒක බලයක් හින්දා තමයි අපි කියන්නේ පුතේ කටින් ගහලා දිනනවා කියලා. දේශපාලන නායකයෝ බලන්න නේද? ඒ අයගේ කතා විශ්වාස කරලා අපි ඒගොල්ලන්ට ඡන්දෙ දෙනවනේ. එහෙනම් sannivedana කියන්නේ බලයක් කියලා එකකින් හොඳටම තේරෙනවා. ඊට පස්සේ මූලිකාංග තියෙනවා. sannivedakaya ආකේති කරදය සංදේශය නාලිකාව මාධ්‍යද වන්නේ ග්‍රාහක විකේති ප්‍රතිපෝගෝෂාද්දකීම් පසු සන්දර්භ බල පෑමද වේ. sannivedakaya කියන්නේ sannivedanaya කරන කෙනා. දැන් මේ ක්ලාස් එක ඇතුලේ ඔයා ඉගෙන ගන්නවා මම ඔයාලට කියලා දෙනවා මෙතනදී sannivedakaya වෙන්නේ මම. ආකේතිකරණය කියන්නේ මොකද්ද? ආකේතිකරණය කියන්නේ තමන්ගේ සිත තුළ තියෙන වචන අදහස් සංකේත බවට පෙරලීම නේද? දැන් ෆෑන් එක, පුටුව, මේසේ මේ ඔක්කොම සංකේත. සිංහල භාෂාවේ වචන කියන්නේ සංකේත නේද? එතකොට මේ සංකේත ටික වචන කරලා හඬ මගින් මම ඔයාලට තේරුම් ගන්න ඔයාලට කියනවා. ආයෙකට තමයි ආකේතිකරණය කියන්නේ. ඉතින් ඔයාගේ හිතේ තියෙන සංකේත ටිකෙන් ඔයා ඒක ග්‍රහණය කරගන්නවා නේද? ග්‍රහණය කරගන්නවා. එතකොට ඒක විකේතිකරණය. මගේ හිතේ තියෙන අදහස් ටික වචන කියන සංකේතය යොදාගෙන හඬ මගින් මම ඔයාට කියනවා. ඔයාගේ හිතේ තියෙන සංකේත ටිකෙන් ඒක ග්‍රහණය කරගන්නවා. විකේතිකරණය ඒක මං කියන එක ආකේතිකරණය. sannivedakaya ආකේතිකරණය සංදේශය. සංදේශය කියන්නේ මොකද්ද? සංදේශය කියන්නේ මොකද්ද? දෙන දේ. ඒක පොතක් වෙන්න පුළුවන් නේද? කවියක් වෙන්න පුළුවන්. රූපවාහිනියේ වැඩසටහනක් වෙන්න පුළුවන් නේද? sannivedakaya ග්‍රාහකයාට මොකද්ද දෙන්නේ? මම ඔයාලට තෑග්ගක් දුන්නොත් හරියට තෑග්ග වගේ. සංදේශය. සංදේශය මොකද්ද දෙන්නේ? කෙලිනාට්‍යයක් වෙන්න පුළුවන්, සින්දුවක් වෙන්න පුළුවන්, මේ ඕනම දෙයක්. නාලිකාව මාධ්‍ය නේද? සාමාන්‍යයෙන් අපේ නාලිකාව බවට පත් වෙන්නේ පංචේන්ද්‍රිය නේද? ඇස, කන, නාසය නේද? ඇස, කන, නාසය, සම, දිව මෙන්න මේ ටික තමයි පංචේන්ද්‍රිය වෙන්නේ. ඇස මගින් දකිනවා. එතකොට ඒක නාලිකාව. කන මගින් අපිට අහන්න පුළුවන්. කෑමක් නම් රස විඳින්න පුළුවන් නේද? ඒ විදියට නාලිකාව කියන්නේ ඒකට. ග්‍රාහකයා කියන්නේ ඔයාට. මේතනදී නම් මම ඔයාට මේ පාඩම කියලා දෙනවා. එතනදී ඔයා ග්‍රාහකයා වෙනවා. විකේතිකරණය මම කිව්වා මම ඔයාට සංකේත මගින් දෙන දේ ඔයා අර්ථකථනය කරගන්නවා. ඔයා තේරුම් ගන්නවා. ඒකට තමයි විකේතිකරණය කියන්නේ. ප්‍රතිපෝෂණය මම ඔයාට මොකක් හරි කිව්වම ඔයා ඒකට මට පෙරලා පිළිතුරක් දක්වනවා නම් අන්න ඒකට තමයි සරලව ප්‍රතිපෝෂණය කියලා කියන්නේ. නේද? ප්‍රතිපෝෂණය. මේක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. මං ඇහුවම ළමයි ක්ලාස් එකේ දේවල් තේරුණාද කියලා. ඔයා තේරුණා කියලා කිව්වනම් ඒක හොඳ ප්‍රතිපෝෂණයක්. අනෙක් කිසි දෙයක් තේරුන්නේ නැහැ කිව්වනම් ඒක ඍණාත්මක ප්‍රතිපෝෂණයක්. අත්දැකීම් පසුතලයේ දැන් මම මේ ඔයාලට උගන්වන්නේ මගේ ජීවිතයේ තියෙන අත්දැකීම් වලින් කැම්පස් එකේ ගිහිල්ලා මම ඉගෙන ගන්න දේවල් මාධ්‍ය ආයතනයක් තුල ඉගෙන ගන්න දේවල් ඒ හැම අත්දැකීමකින්ම තමයි මම ඔයාලට මේක උගන්වන්නේ. එහෙනම් ඒ අත්දැකීම් සමුදාය අත්දැකීම් පසුතලය සංදර්භය කියන්නේ පරිසරය. අර අපි කලිනුත් කතා කරේ sannivedanaya සන්දර්භානුගතයි කියලා. නේද? සංදර්භය කියන්නේ මොකක්ද එහෙනම්? සංදර්භය කියන්නේ පරිසරය. ඒ කියන්නේ අපි sannivedanaya කරන්නේ අපේ පරිසරයට අනුකූලව. දුක හිතෙන පරිසරයක් නම් දුක හිතෙන විදිහට sannivedanaya කරනවා. සතුටින් නම් ඉන්නේ පරිසරය තුල සතුට හිතෙන විදිහට sannivedanaya කරනවා. ඒකට තමයි සංදර්භය. බලපෑම. දැන් මේ පාඩම කියලා දුන්නට පස්සේ ඔයා මුල හිටපු කෙනා නෙමෙයි නම් දැන් ඉන්නේ දෙවෙනි පාඩම හොඳටම පුළුවන් කෙනෙක් විදිහට නම් අන්න ඔයාලට හොඳ බලපෑමක් වෙලා.
බලපෑම කියන එක වෙළඳ දැන්වීමකින් පැහැදිලි කරොත් නේද? ඔයා මේ බිස්කට් කන්න නැති කෙනෙක් ඒ වුණාට ඔයාට ටීවී එකේ දාන ඇඩ් එකකින් අලුත් බිස්කට් එක කන්න හිතෙනවා. කඩේට ගිහිල්ලා ගන්නවා. එහෙනම් ඔයාට එකෙන් බලපෑමක් වෙලා. මේ බලපෑමත් හොඳ සහ නරක කියන දෙවිදියටම වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඊට පස්සේ sannivedanaye කාර්යයන්. sannivedanaye ප්‍රධාන කාර්යයන් 4යි. තොරතුරු සම්පාදනය, උපදෙස් සම්පාදනය හෙවත් අධ්‍යාපනය, පෙළඹවීම, විනෝදාස්වාදය. තොරතුරු සම්පාදනය මං කිව්වා මානවයා කියන්නේ නිරන්තරයෙන්ම තොරතුරු ලබා ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් කියලා. එතකොට හැම තැනම තියෙන තොරතුරුනේ. හැම තැනම තියෙන තොරතුරු. ප්‍රවෘත්තියක් ගත්තත්, ටෙලිනාට්‍යයක් ගත්තත්, රූපවාහිනී වැඩසටහනක් ගත්තත්, පුවත්පතක් ගත්තත්, කේලමක් ගත්තත්, ඕපදූපයක් ගත්තත් මේ හැම තැනම තියෙන තොරතුරු. එහෙනම් මේ තොරතුරු සම්පාදනය කියන එක sannivedanaye ප්‍රධාන කාර්යයක් නේද? උදාහරණ විදිහට ලියන්න පුළුවන්. ඔයා තොරතුරු ලබා ගන්න තැන් ඔයා කොහොමද තොරතුරු නිර්මාණය කරලා අනිත් අයට දෙන්නේ? ඒකට උදාහරණයක් ලියන්න. තොරතුරු අපිට ප්‍රවෘත්ති විකාශයන් වලින් දෙනවා. නේ දොරමඩලාව වගේ වැඩසටහන් වලින් විවිධ තොරතුරු දෙනවා. කෑමක් ගැන තොරතුරක් නම් කුකරි ප්‍රෝග්‍රෑම් එකකින් දෙනවා. මේ ඕන දෙයක්. ඊට පස්සේ උපදෙස් සම්පාදනය හෙවත් අධ්‍යාපනය sannivedanayen අපිට sannivedanaye තව එක කාර්යයක් තමයි අධ්‍යාපනය. නේද? කොහොමද බලන්න දැන් අද වෙද්දි මේක වෙන්නේ? දැන් ඉස්කෝලෙන් දෙනවා, මොන්ඩිසෝරියෙන් දෙනවා, කැම්පස් එකෙන් දෙනවා අධ්‍යාපනය. එතනත් sannivedanaye කාර්යයක් විදිහට අධ්‍යාපනය සිදු කරනවා. ඊට අමතරව පුංචි පහේ මං ශිෂ්‍යත්වයේ හරි ලේසි. එතකොට සිරස ලක්ෂපති මේ හැමතැනින්ම අපිට අධ්‍යාපනයක් නේද දෙන්නේ? හැමතැනින්ම අපිට අධ්‍යාපනයක් දෙන්නේ. සංකුයික් දැනුමයි වාසනාවයි DSI දැනුම විනූ තරංගාවලිය. විද්‍යාව හරි ලේසි, ගණිතය හරි ලේසි, ශිෂ්‍යත්ව නැන මිහිර, විජය මිහිර පුවත්පත් වලින් අධ්‍යාපනයක් ලැබලා දෙනවා. මේ හැමතැනින්ම. ඊට පස්සේ පෙළඹවීම. පෙළඹවීම පුතේ අද ප්‍රධාන වශයෙන් වෙන්නේ. පෙළඹවීම අද ප්‍රධාන වශයෙන් වෙන්නේ. වෙළඳ දැන්වීම ගමුකෝ. හොඳ දෙයක් ගියොත් හොඳ පෙළඹවීමක්, නරක දෙයක් ගියොත් නරක පෙළඹවීමක්. තාත්තේ ඒ ගෙදරට ඒ වගේ කාමරයක් හදන්න එපා. ඒ තාත්තාත් ඒ දූගේ දිහා බලන එකක් නැති වෙයි. හොඳ පෙළඹවීමක්. ඔබේ ප්‍රියයන්ව ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න කියලා අපිට කියනවා. එතකොට මේ තැඹිලි ගෙඩිය ඔයාට මතකද ඇඩ් එක හොඳ පෙළඹවීමක්. නරක පෙළඹවීම මේ මොනවාද නරක පෙළඹවීම? ස්කෑන් ජම්ප් පීනට් බෙදාගෙන නම බදාගෙන කන්න. එතකොට බදාගෙන කන්න අපි උහුරු කරන ඕන නරක පෙළඹවීමක්. විනෝදාස්වාදය. විනෝදාස්වාදය ලබලා දෙන්නේ මොකෙන්ද? හිනා මොනවාද මේ තව වැඩසටහන්? මියුසික් ප්‍රෝග්‍රෑම්ස්, වොයිස් ටීම්ස්, දෙන්න ඩ්‍රීම් ස්ටාර්, චැම්පියන් ස්ටාර්, එතකොට හිරු ස්ටාර් මේ ඔක්කොම විනෝදාස්වාදය. මිනිස්සුන්ට සතුටක්, සැහැල්ලුවක්, ප්‍රබෝධයක් ලැබලා දෙන දේවල් අද වෙනවා. මම කියන්නේ මේ වර්තමානයේ විනෝදාස්වාදය අන්න ඒක. නේද? sannivedanaye ඔයාගේ යාළුවයාට විහිළුවක් කරා ඒකත් විනෝදාස්වාදය. එහෙනම් තොරතුරු සම්පාදනයේ, උපදෙස් සම්පාදනයේ, පෙළඹවීම, විනෝදාස්වාදය කියන්නේ sannivedanaye ප්‍රධාන කාර්යයන් 4ක්. ඊට අමතරව අපි විශේෂ සෙමිනාර් එකකදී කතා කරනවා අමතර 4. මං කිව්වේ අමාරු වචන සෙමිනාර් එක. ඒකෙදි කතා කරනවා සුපරීක්ෂණය, අර්ථකථනය සහ සම්බන්ධය, සමාජානියෝජනය කියලා. ඊට පස්සේ නිර්වචන තියෙනවා. අපි නිර්වචන ඔයා දන්නවා අපි නිර්වචන මෙතනදී කතා කරන්නේ නැහැ. මොකද ඒක නිශ්චිත නිසා අපි නිර්වචන ටික මම ඔයාලට වෙනම එවලා තියෙන්නේ වෙනම PDF එකක් සහ voice recording එකක්. ඒකෙදි හැමදාම අහලා මොලේට දාගමු. තුන්වෙනි පාඩමේදී අපි sannivedana වර්ග සහ sannivedana ස්වරූප ගැන ඉගෙන ගන්නවා. වර්ග 6යි. අන්තර්වර්ති, අන්තර්පුද්ගල, සමූහ, මහජන, ජන, අතත්ත්‍ය. අන්තර්වර්ති කියන්නේ ඔයා යත් එක්ක තනියම කතා කරන්නේ අන්තර්වර්ති. තමා එක්ක කරනවා නම් sannivedanaye අන්තර්වර්ති. මේකට අපි පංචේන්ද්‍රයන් යොදා ගන්නවා. නේද? ලෝකේ තියෙන දේවල් දැකලා තොරතුරු ගන්නවා ඇස් දෙකෙන්. නේද? කන් දෙකෙන් අහලා තොරතුරු ගන්නවා. නේද? දිවෙන් රස විඳිනවා. විවිධ රසයන් ස්පර්ශයෙන් දැනෙනවා. මේ වගේ පංචේන්ද්‍රයන් මගේ සමට දැනෙනවා. ඇස් දෙකෙන් බලනවා. කන් දෙකට ඇහෙනවා. එතකොට නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා. මේ වගේ පංචේන්ද්‍රියෙන් තොරතුරු ලබා ගන්නවා. අන්තර්වර්ති පුද්ගල sannivedanaye. ස්වසංකල්පයේ පෝෂණයට අන්තර්වර්ති පුද්ගල sannivedanaye ඉතාමත් වැදගත්. ස්වසංකල්පය කියන්නේ මොකද්ද? ස්වසංකල්පය කියන්නේ තමා ගැන හිතන විදිය. ස්වසංකල්පය. මම මොන වගේ කෙනෙක්ද? මගේ බාහිර ස්වරූපය කුමක්ද? මගේ අභ්‍යන්තරගත ගුණ මොනවාද? තමා ගැන හිතන විදිය. එතකොට මේ අන්තර්වර්ති පුද්ගල sannivedanaye බාහිර පරිසරයෙන් ලබා ගන්න තොරතුරු යහපත් නම්
අපේ අන්තර්වර්තී පුද්ගල sannivedanaye යහපත් වෙනවා බාහිර පරිසරයෙන් ලබා ගන්න තොරතුරු හොඳ වෙන්නේ නැත්නම් අපේ අන්තර්වර්තී පුද්ගල sannivedanaye හොඳ වෙන්නේ නැහැ. ඊට පස්සේ තීරණ ගැනීම. අපේ ජීවිතේ විවිධ තීරණ ගන්නවනේ. අපේ ජීවිතේ විවිධ තීරණ ගන්නේ අපේ මනසේ තියෙන තොරතුරු වලින්. එහෙනම් මනසේ තියෙන තොරතුරු හොඳ නම් ඒ තීරණ හොඳ වෙනවා. ඒ ලෙවල් වලට ඔය ආර්ට්ස් ද කොමර්ස් ද සයන්ස් ද කරන්නේ කියලා තීරණය කරේ මනසේ තියෙන සිතුවිලි වලින් නේද? එහෙනම් තීරණ ගන්න මනසේ තියෙන සිතුවිලි. ඒ කියන්නේ ඔයා ඔයත් එක්ක කතා කරලා තමයි තීරණය ගන්න. එහෙනම් මේකට අන්තර්වර්තී පුද්ගල sannivedanaye බලපානවා. ලක්ෂණ පෞරුෂය නේද? ඔයා ගැන හිතන විදිය හොඳ නම් ඔයා ඔයත් එක්ක sannivedanaye කරන දේ ධනාත්මකයි නම් ඔයාගේ පෞරුෂය හොඳට පේනවා. නේද? ඔයාට හොඳ පර්සනැලිටි එකක් තියෙනවයි කියලා හිතනවා. නේද? අයාටගේ පර්සනැලිටි එක හොඳයි කියන්නේ ඔයාගේ ජීවිතයේ ඔයත් එක්ක කතා කරන දේවල් හොඳයි. ධනාත්මකයි. එහෙනම් ඔයාගේ පෞරුෂය හොඳයි. ස්වසංකල්පය අර කලින් කතා කරේ. නේද? තව ලක්ෂණයක් තමයි ස්වසංකල්පය. ඒ කියන්නේ ඔයාගෙන හිතන විදිය හොඳයි නම් ස්වසංකල්පය හොඳයි. චින්තනය අත්දැකීම් ඇසුරෙන් පොතපත කියවලා යාළු එළිය ඇසුරු කරලා මේ හැම දෙයකින්ම ඔයාගේ මනස තුළ ගොඩනැගෙන දේ චින්තනය. ඔයා දරන මතය. එහෙනම් අන්තර්වර්තී පුද්ගල sannivedanaye තවත් ලක්ෂණයක් තමයි චින්තනය. නිර්මාණශීලීත්වය. කවි ලියන්නෙත්, නිසදැස් ලියන්නෙත්, කෙටි කතා ලියන්නෙත් මේ ඔක්කොම කරන්නේ මිනිස්සුනේ. එහෙනම් මේ අන්තර්වර්තී පුද්ගල sannivedanaye තුලින් තමයි නිර්මාණශීලීත්වය ගොඩනැගෙන්නේ. මහා ලොකු සිනමා කෘතියක් වුණත් මිනිසෙක්ගේ මනසේ තමයි පළවෙනියටම ඒක මැවෙන්නේ. එතකොට මේක අපි ඒක පුද්ගල sannivedanaye කියලාත් කියනවා. ඒකට හේතුව මේකට එක පුද්ගලෙක් විතරක් සම්බන්ධ වෙන නිසා. ඊට පස්සේ අන්තර් පුද්ගල සම්බන්ධතාවය කියන්නේ පුද්ගලයෝ දෙදෙනෙක් හෝ කීප දෙනෙක් අතර සාමාන්‍යයෙන් කොට්ටාස දෙකයි. ඔයයි ඔයාගේ හොඳම යාළුවයි අතර කතාවක්. අන්තර් පුද්ගල ඔයයි අම්මයි ඔයයි තාත්තයි. අන්තර් පුද්ගල කියන්නේ ඒකට. මූණට මූණලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් එකකින් කරන එකක්, WhatsApp message එකක්, call එකක්. එහෙම යාන්ත්‍රික වශයෙන් වෙන්නත් පුළුවන්. face to face කරන්නත් පුළුවන්, යන්ත්‍රයක් ආධාරයෙන් කරන්නත් පුළුවන්. අන්තර් පුද්ගල sannivedanaye වගේ අන්තර් ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න පුළුවන්. නේද? යාළුවා ළඟ ඉන්නවන නේද? සමහර යාළුවෝ ඉන්නේ මේ උරහිසට එකක් ගහලා අද මාර විහිළුව කියලා කියන්නේ අන්තර් ක්‍රියාකාරීත්වය. නේද? එතකොට කෙනෙක් දුක් වෙලා ඉන්නවනම් එයාට වගේ උරහිස දෙන්න පුළුවන් අන්තර් ක්‍රියාකාරීත්වය. අන්තර් සම්බන්ධතාව පවත්වාගෙන යාම. නේද? ඔයාගේ ජීවිතේ ඔයාට කොච්චර යාළුවෝ හම්බෙනවද? නේද? හොඳම යාළුවා. ජීවිතේදී මොන්ඩිසෝරි කාලේ ඉඳන් හිටපු යාළුවා. එතකොට ඔයයි අම්මයි අතර තියෙන සම්බන්ධය, ඔයයි තාත්තයි අතර තියෙන සම්බන්ධය. මේ හැම දෙයක්ම අන්තර් සම්බන්ධතා. බස් හෝල්ට් එකේ හම්බෙන යාළුවා මේ හැම දෙයක්ම අන්තර් සම්බන්ධතා. පෙළඹවීම. දැන් ගෙවල් වලට බඩු විකුණන්න එන මිනිස්සු මේ ඔයයි බඩු විකුණන මිනිස්සයා ඉන්නකොට ඔයා මේක ගන්නම ඕනේ. ඔයාට තමයි මේක මැච් වෙන්නේ. කොච්චර අපිව පොළඹවනවද? දෙන්නෙක් ඉන්නකොට අනිත් කෙනාව පොළඹවන්න ලේසි. ඒක තමයි මේ කියන්නේ. විශ්වාසය. ඒ වගේම තමයි දෙන්නෙක් ඉන්නකොට විශ්වාසය ලේසි. ඔය පෙම්වතුන් පෙම්වතියන් කියන්නේ මේ ඔයා මගේ විශ්වාසය කඩ කරා මම මේ ලෝකෙ විශ්වාස කරපු එකම කෙනා ඔයා අදිනම් අපේ සම්බන්ධය ඉවරයි කියලා. ඒ විශ්වාසය වැදගත් මේ අන්තර් පුද්ගල සම්බන්ධතාවයට. ඊට පස්සේ සමූහ කියන්නේ පිරිසක් පොදු අරමුණක් වෙනුවෙන් කරන එකක්. ශ්‍රම දානයක් වෙන්න පුළුවන්, පාරස් කරන්න වෙන්න පුළුවන්. නේද? ඉස්කෝලේ යාළුවෝ සෙට් එක ගමේ වෙන්න පුළුවන්. පිරිසක් පොදු අරමුණක් වෙනුවෙන්. ඉස්කෝලේ යාළුවෝ සෙට් එක අතර සමිතියක් වෙන්න පුළුවන්. මේවා මොකද්ද මේක? සමූහ. මේක අර කලින් කතා කරපු අන්තර් පුද්ගලික තරම් සමීප නෑ. එතකොට ජන sannivedanaye තරම් දුරසුත් නෑ. ඒ කියන්නේ ටීවී එකේ නිවුස් කියන අක්කා ඔයත් එක්ක පෞද්ගලික හැඳුනුම්කමක් නෑනේ. එයා තරම් දුරසුත් නැහැ. අර කලින් කතා කරේ අන්තර් පුද්ගල එයා තරම් සමීපත් නෑ. මේක තියෙන්නේ මැද. පොදු කාර්ය වලට මේක යොදා ගන්නවා නේද? සමූහ කියන එක ශ්‍රම දානයක්, පාරස් කරන්න, යාළුවෝ සෙට් එක දන්සලක් සංවිධානය කරන්න පොදු අරමුණු. විවිධ මත අදහස්. දන්සලක් දෙමු කිව්වම සෙට් එකක්. අපි බීම දන්සලක් දෙමු, අපි අයිස්ක්‍රීම් දන්සලක් දෙමු, අපි කඩල දන්සලක් දෙමු, අපි බත් දන්සලක් දෙමු. විවිධ මත අදහස් වෙනවා. sannivedana කුසලතා වර්ධනය නේද? යාළුවෝ සෙට් එකක් ඉන්නකොට ඔයා හොඳට කතා කරනවා. නේද? සබකෝලේ දුරු වෙනවා. නේද? ඔයාගේ sannivedanaye හොඳ වෙනවා. නේද? මේ නායකයෙක් පත් කරගන්නවා. අන්න ඒ විදිහට ඔයාගේ sannivedana කුසලතා වර්ධනය වෙනවා මේ සමූහයක මගේ. මහජන කියන්නේ සමූහයකට වඩා ලොකුයි. ජන සමූහයකට එකම තැනක ඉඳන් මහා පරිමාණයෙන් කරන එකකට තමයි මහජන කියන්නේ.
නේද? BMICH එක වගේ ලොකු ක්‍රීඩාංගණයක මහ රැස්වීමක් පවත්වනවා නම් ඒක මහජන සමූහයකට වඩා ලොකුයි කියලා මතක තියාගන්න. විශාල සම්මන්ත්‍රණ රැලි මේකට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. අරමුණක් වෙත ජන සමූහයා පොළඹවා ගැනීම. දැන් දේශපාලන රැස්වීම් තියෙනවා නම් ඒවා මහජන. එතකොට තමන්ගේ දේශපාලන පක්ෂ දිනවන්න නේද? ඒක තමයි අරමුණ වෙන්නේ. තමන්ගේ දේශපාලන පක්ෂය දිනවන එක තමයි අරමුණ වෙන්නේ. ඒ ජන සමූහය පොළඹවා ගන්න එක තමයි අරමුණ වෙන්නේ. අරමුණක් තියෙනවා. අනිත් එක තාක්ෂණික උපකරණ. මහා විශාල ජනකායකට කටහඬින් කතා කරන්න ඇහෙන්නේ නෑ. මයික්‍රොෆෝන වගේ තාක්ෂණික උපකරණ ඕනේ. එකපාර විශාල පිරිසකට එකපාර තාක්ෂණය යොදාගෙන විශාල පිරිසකට කතා කරන්න පුළුවන්. BMICH එකේ තියෙන ලොකු මීටින් එකක් කියලා හිතන්න. නේද? එහෙනම් එකවර විශාල පිරිසකට sannivedanaya කරන්න පුළුවන්. ප්‍රතිරූප ගොඩනගා ගන්න පුළුවන්. ලොකු පිරිසක් ඉදිරියේ එක පුද්ගලයෙක් කතා කරනකොට අදහස් දක්වනකොට එයා පොරක් වෙනවනේ අපේ වචනේ. එහෙනම් ප්‍රතිරූප ගොඩනගා ගැනීම කියන්නේ ඔන්න ඔය කාරණේට සමූහයකට වඩා ලොකුයි මහජන කියලා මතක තියාගන්න. ජන එකිනෙකට නොහඳුනන විශාල පිරිසකට ජනමාධ්‍ය හරහා එකවර sannivedanaya කරන්නේ ජන. දැන් ජන කිව්වම විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය කියලා දෙකයි. මුද්‍රිත මාධ්‍ය වලට එන්නේ පුවත්පත් සංග්‍රහ ඔය කියන ටික. විද්‍යුත් මාධ්‍ය වලට එන්නේ ගුවන් විදුලි රූපවාහිනිය කියන ඔන්න ඔය ටික. එතකොට ජන මගින් කතා කරන්නේ සමස්ත ඔන්න ඔය කියන මාධ්‍ය ටික ගැන. එකිනෙකා නොහොඳුනන විශාල පිරිසකට. රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් අහන් ඉන්නකොට එයා අපිව දන්නේ නැහැ පෞද්ගලිකව. ඒ වුණාට විශාල පිරිසක් ගොඩාක් ශ්‍රාවකයෝ අහන් ඉන්නවා රේඩියෝ එක. ටීවී එක ගත්තත් ටීවී එකේ ප්‍රසන්ට් කරන අක්කව අපි දන්නේ නැහැ. ඒ වුණාට අපි ගොඩක් ගෙදර ඉන්න ගෙවල් 100 ගණනක මිනිස්සු බලන් ඉන්නවා. එහෙනම් විශාල පිරිසක් ඉන්නවා. එකිනෙකා හඳුනන්නේ නැහැ. එතකොට මේ ජන sannivedanaya කියන්නේ ඒකට. එතකොට sannivedakaya කේත දොරටු පාලකයෝ ජනමාධ්‍ය නියාමකයෝ පෙරහණු ග්‍රාහකයා බලපෑම ප්‍රතිපෝෂණය ඝෝෂාව මාධ්‍ය විස්තරණය වගේ දේවල් මේ ජන sannivedanaya ඇතුලේ තියෙනවා. මේ අමාරු වචන ටික අමාරු වචන සෙමිනේකේදී කතා කරනවා. ප්‍රයෝජනත් එහෙමයි. ප්‍රජානනය අපසරණය සමාජ උපයෝගීතාවය වගේ වචන කනට හුරු කරගන්න. ඒකත් අමාරු වචන සෙමිනේකේදී කතා කරමු. අතත්‍ය කියන්නේ මොකක්ද? අතත්‍ය කියන්නේ ඔයා මේ කාලෙදි නිතරම කරන එක. අතත්‍ය. ඒ කියන්නේ අන්තර්ජාලය මූලික කරගත් sannivedanaya තමයි අතත්‍ය කියලා කියන්නේ. නේද? එතකොට මේක කාර්යක්ෂමයි. පිරිවැය අඩුයි. අඩුයිඩක් ආරක්ෂිතයි. මොකද්ද කාර්යක්ෂමයි කියන්නේ? ඒ කියන්නේ දැන් ටීවී එකේ නිවුස් එක එන්න කලින් ඔයාට Facebook එකකින් මෙසේජ් එක ඇවිල්ලා නේද? රට සංචලන සීමා දානවා කියලා ටීවී එකේ ගුවන් විදුලියේ පත්තරේ නිවුස් එක එන්න කලින් ඔයාට ඉන්ටර්නෙට් මේ Facebook එකකින් මේක වෙලා කියලා ඇවිල්ලා නැහනම් කාර්යක්ෂමයි. ඉක්මනට අපිට තොරතුරු වෙනවා මේ අතත්‍ය sannivedanaya. අඩු පිරිවැය ෆෝන් එකට data card එකක් විතරයි දාගන්න ඕනේ. අඩු පිරිවැය අඩු ඉඩ නේද? රූපවාහිනිය එතකොට මේ සිනමාව කියන්නේ ෆිල්ම් හෝල් එකට ෆිල්ම් එකක් බලනවා වගේ ලොකු ඉඩකඩක් ඕන වෙන්නේ නැහැ. ටීවී ලොකු ටීවී තියන්න ඉඩකඩ ඕන වෙන්නේ නැහැ. පොඩි ෆෝන් එකකින් මේ ලෝකෙත් එක්කම ගනුදෙනු කරන්න පුළුවන්. අඩු ඉඩ ආරක්ෂිතයි නේද? ආරක්ෂිතයිනේ මේක ආරක්ෂිතයි. Facebook නම් අපිට පාස්වර්ඩ් එකක් තියෙනවා. අපිට විතරයි ලොග් වෙන්න පුළුවන්. එහෙම සිස්ටම් එකක් තියෙනවා. නේද? මේක ආරක්ෂිතයි අතත්‍ය sannivedanaya. එතකොට මේක අධ්‍යාපනික සම්බන්ධතා ව්‍යාපාරික ප්‍රචාරණ කියන ක්ෂේත්‍ර වලට යොදා ගන්න පුළුවන්. කොහොමද අධ්‍යාපනික ක්ෂේත්‍රයට යොදාගන්නේ මේ අතත්‍ය sannivedanaya? ඔයා Zoom එකකින් ඉගෙන ගන්නවා. එතකොට Google meetings තියෙනවා, Zoom meetings තියෙනවා, YouTube lessons බලලා ඉගෙන ගන්නවා, WhatsApp group එකක් තියෙනවා. ඒකට lessons දානවා. එතකොට Insta එකේ එතකොට Viber වල මේ විවිධ මේ පාඩම් කියලා දෙන දේවල් තියෙනවා. එතකොට Facebook live ඇවිල්ලා පාඩම් කියලා දෙනවා. එහෙනම් මේක අධ්‍යාපනික වශයෙන් යොදා ගන්න පුළුවන්. websites වලට ගිහිල්ලා ඉගෙන ගන්නවා. සම්බන්ධතා නේද? යාළුවොත් එක්ක කතා කරන්න, සම්බන්ධතා ගොඩනගා ගන්න, අදහස් මාරු කරගන්න, මේ සම්බන්ධතා ගොඩනගා ගන්න අතත්‍ය sannivedanaya භාවිතා කරනවා. ව්‍යාපාරික නේද? බිස්නස් පේජ් නම් කොච්චර තියෙනවද මේ ලංකාවේ ඇතුලේ ලෝකයේ ඇතුලේ. එහෙනම් මේ අතත්‍ය sannivedanaya ව්‍යාපාරික ක්ෂේත්‍රයටත් යොදාගෙන ප්‍රචාරණ කටයුතු මොකද්ද මේ ප්‍රචාරණ කටයුතු? ඔයා බිස්නස් එකක් පටන් ගත්තා නම් ඇඩ්වර්ටයිස්මන්ට් දාන ඒවා ඒක කොහොමද ප්‍රොමෝට් කරගන්නේ? ඔක්කොම ටික මේ අතත්‍ය sannivedanayen කරගන්න පුළුවන්. අපි හැමෝම අද තරුණ පිරිස ගොඩක්ම මේ අතත්‍ය sannivedanayත් එක්ක එකතු වෙලා තියෙන නිසා මේක තවත් පහසුවෙන් කරගන්න පුළුවන්.
හරි. ඊට පස්සේ තමයි sannivedana ස්වරූප. ස්වරූප කීයද? ස්වරූප 9යි. වාචික, නිර්වාචික, කතන, ශ්‍රව්‍ය, දෘශ්‍ය, ලිඛිත, විධිමත්, අවිධිමත්, රූපන. ස්වරූප 9යි. විභාගෙදී අහන්න පුළුවන් වාචික sannivedanaya කියන්නේ මොකක්ද? වාචික sannivedanaya කාර්යයන් මොනවද? වාචික sannivedanaya කුසලතා මොනවද? මොකද්ද වාචික sannivedanaya කියලා කියන්නේ? භාෂාවක් යොදා ගැනීම මගින් sannivedanaya කිරීම වාචික sannivedanaya. දැන් සිංහල කියන්නේ පුතේ භාෂාවක්නේ නේද? සිංහල භාෂාව යොදා ගැනීම මගින් අපි sannivedanaya කරනකොට වාචික sannivedanaya. ඉංග්‍රීසි භාෂ වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, හින්දි වෙන්න පුළුවන්. ඒ ඕනම භාෂාවක් යොදාගෙන අපි අදහස් සුවමාරු කරගන්නවා නම්, අපි sannivedanaya කරනවා නම් ඒකට කියන්නේ වාචික sannivedanaya. ඊළඟට අහන්න පුළුවන් වාචික sannivedanaya කාර්යයන් මොනවද කියලා. නේද? බලන්න වගේ ෂෝට් නෝට් එක වාචික sannivedanaya කාර්යයන් මොනවද කියලා අහුවම තොරතුරු හුවමාරුව, මානව සම්බන්ධතා පැවැත්වීම, ඉගැන්වීම, උපදෙස් දීම, භාවයන් ප්‍රකාශ කිරීම, පෞරුෂය ගොඩනැංවීම කියන ඒවා ලියන්න පුළුවන්. එතකොට දැන් වචන යොදාගෙන නේද අපි තොරතුරු හුවමාරු කරගන්නේ? වචන යොදාගෙන අපි තොරතුරු හුවමාරු කරගන්නවා. නේද? අම්මා කියනවා මේ පුතා බත් කන්න එන්න ආයින්නම් මං එන්නම් වචන යොදාගෙන තොරතුරු හුවමාරුව. මානව සම්බන්ධතා පැවැත්වීම වචන යොදාගෙන නේද මිනිස්සුත් එක්ක සම්බන්ධතා පවත්වන්නේ. කොරෝනා කාලේ හොඳින් ඉන්නවද? මේ පරිස්සමෙන් ඉන්න මිනිස්සුත් එක්ක සම්බන්ධතා පවත්වනවා මෙන්න වාචික sannivedanaya මගින්. ඉගැන්වීම දැන් මම මේ ඔයාට උගන්වන්නේ වාචික sannivedanaya යොදාගෙන. උපදෙස් දීම විභාගෙට තව මාස 3යි මෙහෙම ඔයා කරන්න මම ඔයාට උගන්වනවා වාචික sannivedanaya මගින්. භාවයන් මගේ තියෙන හැඟීම් මම ප්‍රකාශ කරනවා. දුක්ඛ සත්‍යට කලකිරීම, කෝපය, මේ සියලු දෙයක්ම ප්‍රකාශ කරනවා වාචික sannivedanaya මගින්. පෞරුෂය ගොඩනගා ගන්නවා. ඒ කියන්නේ හොඳ පර්සනැලිටි එකක් නේද? ඡායා කතා කරන විදිය මඩු. එයාට හොඳට අදහස් ගලාගෙන එනවා. එයාගේ වචන හැසිරවීම මාරයි. එහෙම කියනව නේද? එහෙනම් පෞරුෂයවල් ගොඩනගෙනවා මේ වාචික sannivedanaya මගින්. කාර්යයන් කෙලෙහුවොත් එහෙම ලියනවා. කුසලතා. වාචික sannivedanayen අපිට ලැබෙන කුසලතා. නැත්නම් අපි ප්‍රගුණ කරන්න ඕනේ කුසලතා මොනවද? වාක්කෝෂයේ පුළුල් වීම. ඒ කියන්නේ අපි වැඩි වචන සංඛ්‍යාවක් දැනගත්තොත් අපිට වඩාත් හොඳින් වචන භාවිතා කරලා කතා කරන්න පුළුවන්. සමහර අයට ඉංග්‍රීසි කතා කරන්න බැරි ප්‍රධාන හේතුව වෙන්නේ වාක්කෝෂය පුළුල් නැහැ. වචනවල තේරුම දැන් පෑනට කියන්නේ පෙන් කියලා දන්නේ නැතුව මේ පෑන මට දෙන්න කියලා ඉංග්‍රීසි වලින් කියන්න බෑ. අන්න ඒ වගේ. ඕනම භාෂාවකට මේක පොදුයි. වාචික sannivedanayen ලැබෙන කුසලතාවයක් වාක්කෝෂය පුළුල් වෙනවා. පෙර සූදානම් ඒ කියන්නේ මේ අපි කියන්නම් වාලි කියලා හරියන්නේ නැහැ. පෙර සූදානමක් ඕනේ. දැන් මේ ලෙසන් එකට කලින් මම මේකට සූදානම් වෙනවා. එහෙනම් වාචික sannivedanaye පෙර සූදානමක් අත්‍යවශ්‍යයි. පෙර සූදානමක් අත්‍යවශ්‍යයි. ඒක වාචික sannivedanaye කුසලතාවයක්. ඊට පස්සේ දැනුම වර්ධනය. නේද? දැන් මගේ වචන ටික ඔයා තේරුම් ගන්නවා. ඒ අදහස තේරුම් ගන්නවා. එතකොට ඔයාගේ දැනුම වර්ධනය වෙනවා. අන්න ඒ වගේ දේවල් වාචික sannivedanaye කියන්නේ මොකද්ද? කාර්යයන් මොනවද? කුසලතා මොනවද කියලා අහුවොත් ඔයා දැන් දන්නවා. ඊට පස්සේ පුතේ නිර්වාචික sannivedanaye. නිර්වාචික වාචික කියන්නේ වචන ඇතුව කතා කරා නම් නිර්වාචික කියන්නේ වචන නැහැ. ලිඛිත හෝ කතන වචන භාවිතයක් නැතුව කතා කරනවා නම් sannivedanaya කරනවා නම් නිර්වාචික sannivedanaya කියලා කියන්නේ. මේක සාමාන්‍යයෙන් අපි කොටස් දෙකකට බෙදනවා. සංඥා බස සහ සිරුරු බස. ඔය සංඥා බස කියන්නේ සංඥා වලින් මොනවද කියන්නේ? සංකේත, පින්තූර, ඡායාරූප ඒවා තමයි සංඥා බස කියන්නේ. දැන් ප්‍රසිද්ධ සංඥා භාෂාව ප්‍රසිද්ධ ශ්‍රව්‍ය දෘශ්‍ය සංඥා මොනවද කියලා අහුවොත් දුම්බීම තහනම් ලකුණ මතක ඇති. එතකොට washrooms වල female male කියලා සංකේත දෙක මතක ඇති. එතකොට siren නලාව ඒවා ප්‍රසිද්ධ ශ්‍රව්‍ය දෘශ්‍ය සංඥා. ඒ සංඥා බස සිරුරු බස දැන් ලංකාවේ අපි ආයුබෝවන් කියනවා.
ජපානයේ ආචාර කරනවා. බටහිර රටවල් වලට අතට දෙනවා. ඒ සිරුරු බස. මේක රටකින් රටකට වෙනස්. නේද? එහෙනම් මේ නිර්වාචික sannivedanaya සංඥා බස සහ සිරුරු බස කියලා කොටස් දෙකකට බෙදෙනවා. නේද? මීට අමතරව අපි කලින් කතා කරා විවාහ මංගල්‍යකදී කොහොමද, පාරේදී කොහොමද, අපමංගල්‍ය උත්සවයකදී කොහොමද, වගේ පන්ති කාමරේදී කොහොමද, ඔෆිස් එකේදී කොහොමද මේ නිර්වාචික sannivedanaya අපි හොඳ විදියට ධනාත්මකව යොදාගන්නේ කියලා ඒ ටිකත් මතක් කරගන්න ආයේ. ඊට පස්සේ පුතේ කතන sannivedanaya. ඊට පස්සේ කතන sannivedanaya. කතන කියන්නේ වචන ශබ්ද යොදා ගනිමින් අර්ථ ජනනය කිරීම. ආයෙත් වචන ශබ්ද යොදා ගනිමින් අර්ථ ජනනය කරනවා කියන්නේ කතන. දැන් වාචිකයි කතනයි ගොඩක් ළමයි පටලව ගන්නවා. වාචිකයි කතනයි ගොඩක් අය පටලව ගන්නවා. දැන් කතන කියන්නේ අනිවාර්යයෙන්ම කතා කරන්නම ඕනේ. කතන sannivedanayේදී අනිවාර්යයෙන්ම කතා කරන්නම ඕනේ. වාචික sannivedanayේදී කතා කරන්නම ඕනේ නෑ. භාෂාවක් යොදා ගැනීම මගින් ලිව්වොත් ඒක වාචික. වචන යොදා ගනිමින් කරන ඕනම sannivedanayak වාචික. නමුත් කතන sannivedanaya භාෂාවක් යොදාගෙන ලිව්ව මේක කතන වෙන්නේ නෑ. කතා කරන්නම ඕනේ. මං කතා කරොත් විතරයි භාෂාවක් යොදාගෙන ඒක කතන වෙන්නේ. එහෙනම් වාචිකයි කතනයි කියන්නේ දෙකක්. වාචිකයි කතනයි කියන්නේ දෙකක්. එතකොට මේ කතන sannivedanaya ලක්ෂණ ඇහුවම මේක નિરાයාසයි. નિરાයාසයෙන් වෙන්නේ. ඒ කියන්නේ දැන් මම මේ පාඩම උගන්වනකොට ඔටෝමැටිකලි මගේ මොලේට එනවනේ මේ වචන කියලා. මම මේ අවුරුදු ගානක් මේක කටපාඩම් කරලා කරන දෙයක් නෙමෙයිනේ. එහෙනම් මේක નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. තව ලක්ෂණයක් ස්වභාවිකයි. මේක හරි ස්වභාවික දෙයක් නේද? පුංචි ළමෙක් මව් භාෂාව මේ කොහොමද ඉගෙන ගන්නෙ? නේද? අම්මා තාත්තා නෑදෑයෝ යාළුවෝ ගෙදර කතා කරන වචන එයා පොඩ ලොකු වෙනකොට ඒක ස්වභාවිකම මේ පරිසරෙත් එක්ක ඒ භාෂාව කතා කරනවා. මේක ස්වභාවිකයි මේ කතන භාෂාව. නේද? එතකොට ග්‍රාහකයා අනුව වචන භාවිතා කරන්න ඕනේ නේද? දැන් මගේ ග්‍රාහකයා ඉංග්‍රීසි විතරයි නම් දන්නේ. මම සිංහලෙන් කතා කරලා හරියන්නේ නැහැ. මම ඉංග්‍රීසි වචන තමයි භාවිත කරන්න ඕනේ. එහෙනම් කතන sannivedanayේදී ග්‍රාහකයා අනුව වචන භාවිතා කරන්න ඕනේ. ඊට පස්සේ දැන් කතන sannivedanaya කියලා කියන්නේ මොකක්ද කියලා අහන්න පුළුවන්. නේද? කතන sannivedanaya ලක්ෂණ අහන්න පුළුවන්. කතන කුසලතා වර්ධනයට හේතු අහන්න පුළුවන්නේ. කතන කුසලතා වර්ධනයට හේතු. ඇහුම්කන් දුන්නම, ඔයා හොඳට පොත්පත් කියෙව්වම, කතනය පුහුණු වුණාම, හඬ නගා කියෙව්වම පුතේ මේ කතන කුසලතා ඔයාගේ වර්ධනය වෙනවා කියලා මතක තියාගන්න. ඊට පස්සේ ශ්‍රව්‍ය කියන්නේ සවන් දීම පදනම් කරගත්ත sannivedanaya. අර දැන් වොයිස් එකේදී මුලින්ම බ්ලයින්ඩ් ඔඩිෂන්ස් වලදී කෝචස්ලා සින්දු අහනවනේ. නේද? සින්දු අහලා හොඳ නම් තමයි ඒගොල්ලෝ ටර්න් වෙන්නේ. එතකොට සවන් දීම තමයි එතනදී මුල් වෙන්නේ. ඊට පස්සේ තමයි දකින්නේ. එහෙනම් සවන් දීම පදනම් කරගත්ත sannivedanaya ශ්‍රව්‍ය sannivedanaya. දැන් ශ්‍රව්‍ය sannivedana කුසලතා වර්ධනය වෙන්න මොනවද හේතු? හොඳට ඇහුම් කන් දුන්නම ශ්‍රව්‍ය sannivedana කුසලතා වර්ධනය වෙනවා. හොඳට ඇහුම් කන් දෙන්න ඕනේ. විවිධ හඬ වෙන් කර හඳුනා ගැනීම. දැන් ඕගන් එකයි ගිටාර් එකයි මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් කීපයක් ප්ලේ කරනවා නම් අපි මේ ඇහුම් කන් දෙනවා නම් ඒ හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම එකට ප්ලේ කරනවා නම් අපිට මෙතන ගිටාර් එකයි ඕගන් එකයි තබ්ලා එකයි මේ ටික තියෙනවයි කියලා අඳුර ගන්න පුළුවන් නම් විවිධ හඬ වෙන් කර හඳුනා ගැනීම නේද? ගායකයෝ කීප දෙනෙක් සිං කරනවා නම් මේ ගායකයෝ ගායිකාවෝ සිං කරනවා. අපිට එහෙම අඳුර ගන්න පුළුවන් නම් ඒකට තමයි කියන්නේ විවිධ හඬ වෙන් කර හඳුනා ගැනීම. එහෙම කරාම අපේ සවන් දීමේ කුසලතා දියුණු වෙනවා. ඊට පස්සේ ශ්‍රව්‍ය අවස්ථා අධ්‍යයනය. ඒ කියන්නේ ශ්‍රව්‍ය අවස්ථා අධ්‍යයනය කියන්නේ අර කලින් කියපු දේවල්ම තමයි. විවිධ හඬවල් එන අවස්ථා. එතකොට ඔකෙස්ට්‍රා එකකින් නිකුත් වෙන ශබ්දය. එතකොට මේ ඔය අපේ පරිසරයේ තියෙන විවිධ හඬවල් විවිධ අවස්ථා තියෙනවා අපිට ඇසීම පදනම් කරගත් විවිධ අවස්ථා තියෙනවා. ඉතින් අපි ඒ අවස්ථා අධ්‍යයනය කරාම අපේ සවන් දීම දියුණු වෙනවා.
ශ්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණ. අපිට විවිධ නිර්මාණ කරන්න පුළුවන්. ඔඩියෝ ඉෆෙක්ට්ස් ගැන අවධානය යොමු කරන්න පුළුවන්. අලුත් තාක්ෂණයත් එක්ක මොනවාද අලුත් ඉෆෙක්ට්ස් ඇවිල්ලා තියෙන්නේ? ශ්‍රව්‍ය දේවල් මොනවද ඇවිල්ලා තියෙන්නේ? මේවා ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. නේද? එහෙනම් ශ්‍රව්‍ය කියන්නේ මේ ඇසීම පදනම් කරගත් එකට. දෘශ්‍ය. දෘශ්‍ය කිව්ව ගමන්ම තේරෙනවා ඔයාට දෘශ්‍ය කියන්නේ ඇස උපයෝගී කරගෙන දැකීම, බැලීම පදනම් කරගත්ත සංනිවේදනය. දෘශ්‍ය සංනිවේදන කුසලතා වර්ධනය වෙන්න මොනවද හේතු? දෘශ්‍ය සංනිවේදනය වර්ධනය වෙන්න හේතු තමයි රූප මනවින් හොඳට දකින්න ඕනේ. නේද? රූප හොඳට බලන්න ඕනට ඇස් දෙකක් තියෙනවා නම් රූප මනවින් දකින්න ඕනේ. රූප හොඳට අඳුර ගන්න ඕනේ. අධ්‍යාපනික අවස්ථා සඳහා රූප භාවිත කරන්න ඕනේ. ඒකනේ මම මේ ෂෝට් නෝට්ස් දෙනකොට රූප භාවිතයෙන් ඡේද විදියට දෙන්නේ නැතුව අර රූප සටහන් මගින් දෙන්නේ. අධ්‍යාපනික අවස්ථා සඳහා රූප භාවිතා කරලා. එතකොට දෘශ්‍ය කුසලතා වර්ධනය වෙනවා. එතකොට නිර්මාණ සඳහා දෘශ්‍යාංග භාවිතා කරන්න ඕනේ නේද? ග්‍රැෆික්ස් කරනවා නම් ඔයා එඩිට් කරන්න කැමති නම් ඒ වලදී නේද විවිධ නිර්මාණවලදී මේ දෘශ්‍ය කියන එක තාමත්ම වැදගත් වෙනවා. එහෙනම් ඒ දෘශ්‍ය. ඊට පස්සේ ලිඛිත. ලිඛිත කියන්නේ භාෂාව හා සංකේත මගින් තොරතුරු ඉදිරිපත් කිරීම. ඔයා කවියක් ලිව්වත්, නිසදසක් ලිව්වත්, වයිට් බෝඩ් එකේ ලිව්වත්, බ්ලැක් බෝඩ් එකේ ලිව්වත් මේ හැම දෙයක්ම ලිඛිත. ලිඛිත සංනිවේදන කුසලතා වර්ධනය වෙන්න හේතු මොනවද? ලිඛිත සංනිවේදන කුසලතා වර්ධනය වෙන්න හේතු මොනවද? ලිවීමේ කුසලතා හඳුනා ගැනීම. නේද? ඔයාට ලියන්න පුළුවන් මොනවද? නිසඳස්ද, කවිද, කතන්දරද, ලිවීමේ කුසලතාවය. ඔයාට ලියන්න පුළුවන් මොන වගේ දේවල්ද? කොහොම දේවල්ද ලියන්න පුළුවන්? එහෙනම් ලිවීමේ කුසලතා අඳුර ගන්න ඕනේ. සාක්ෂරතා හැකියාව නේද? අකුරු දන්නේ නැති කෙනෙක්ට ලියන්න පුළුවන්ද? බෑ. නේද? එතකොට ලිඛිත සංනිවේදනය කරන්න බෑ යාට. එහෙනම් මේ අක්ෂර ගැන සාක්ෂරතාවයක් තියෙන්න ඕනේ, දැනුමක් තියෙන්න ඕනේ. එතකොට තමයි ලිඛිත සංනිවේදන කුසලතා වර්ධනය වෙන්නේ. පොතපත කියවන්න ඕනේ නේද? දැන් පොතක් ලියන්න වුණත් මනසේ තොරතුරු නැත්තම් පොතක් ලියන්න බැහැනේ. එහෙනම් පුතේ පොතපත කියවලා හොඳ දැනුමක් අපි ළඟ තියෙන්න ඕනේ. ඒ දැනුමෙන් තමයි හොඳට ලියන්න පුළුවන් වෙන්නේ. නිර්මාණශීලීත්වය වර්ධනය. නිර්මාණශීලීත්වය වර්ධනය දැන් සාමාන්‍ය සරල මොනවා හරි දෙයක් ලියන්න අපි හැමෝටම පුළුවන්. නමුත් නිර්මාණශීලී විදියට ලියන්න අපි හැමෝටම බෑ. නිර්මාණශීලී විදියට ලියන්න නම් අපි හැමෝටම බෑ. එහෙනම් මේ නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්න ඕනේ. පාඨකයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද අපෙන්? අපි කොහොම රසවත්ව ලිව්වොත්ද, කොහොම නිර්මාණශීලීව ලිව්වොත්ද මිනිස්සු ඒක ආදරෙන් කියවන්නේ. එහෙනම් නිර්මාණශීලීත්වය වර්ධනය කරගත්තම මේ ලිඛිත සංනිවේදන කුසලතා වර්ධනය වෙනවා. ඊට පස්සේ විධිමත්. විධිමත් අවිධිමත්. විධිමත් අවිධිමත්. මොකද විධිමත් කියන්නේ? සංනිවේදකයව අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් නම් ඒක විධිමත්. අවිධිමත් කියන්නේ මූලාශ්‍රය පැහැදිලිව හඳුනා ගන්න, මූලාශ්‍රය පැහැදිලිව හඳුනා ගන්න බැරි නම් ඒක අවිධිමත්. දැන් උදාහරණයක් විදිහට මාධ්‍ය නිවේදන නිකුත් කරනවානේ, මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවානේ. එතකොට ඒක විධිමත් නේද? විධිමත්. සංනිවේදකයා පැහැදිලි. මෙයා තමයි මෙතන කතා කරන්නේ. මේක මේ අත්සන් කරලා ගොඩක් අයගේ අනුමැතිය එක්ක ආපු නිවේදනයක්. ඒක විධිමත්. අවිධිමත්. ගමේ ඕපදූප කටකතා, එතකොට කැලෑපත්‍ර අන්නේ ටික අවිධිමත්. විධිමත් එකේ ලක්ෂණ මොනවද? විධිමත් එක නිල වගකීමක් සහිත ලේඛනයක්, අවිධිමත් එක නිල වගකීමක් සහිත ලේඛනයක් නෙමෙයි. විධිමත් එකට නිදසුන් තමයි නිල වාර්තා, ගැසට් නිවේදනය ඔන්න ඔය කියන ටික. අවිධිමත් එක කටකතා, ඕපදූප මගින් තමයි පැතිරෙන්නේ. විධිමත් එකේ නිශ්චිත දූරාවලියක් තියෙනවා, අවිධිමත් එකේ නැහැ. විධිමත් එක ප්‍රතිඵලදායකයි, අවිධිමත් එක ප්‍රතිඵලදායකභාවයෙන් අඩුයි. විධිමත් එක ක්‍රියාපටිපාටියක්, අවිධිමත් එක ක්‍රියාපටිපාටියක් නෙමෙයි. විධිමත් එකේ උපුටා දැක්වීම, නෙළ ලේඛන ප්‍රකාශන ඒවා තියෙනවා, විධිමත් එකේ නැහැ. එහෙනම් විධිමත් එකේ ලක්ෂණ ටික පැහැදිලි කරලා ඒකේ විරුද්ධ එක අවිධිමත් එකට ලිව්වම හරි. ඒ විතරක් නෙමෙයි, අවිධිමත් එකේ තව මේ අමතර ලක්ෂණ ටිකක් තියෙනවා. විධිමත් එක වේගයෙන් පැතිරෙනවා නේද?
දැන් ගමේ කට කතාවක් හිතන්නකෝ. කැලෑපත්‍රයක් ගැහුවා. උදේ ගැහුවා නම් අම්බෝ 12ට විතර හැමෝම දන්නවා ඒක. මෙහෙම දෙයක් වෙලානේ බලන්නකෝ කී කතා වෙනවනේ මේක වේගෙන් පැතිරෙනවා. ඊට පස්සේ හැඟීම් විරෝධතා ප්‍රකාශ කරනවා නේද? අපිට කාත් එක්ක හරි තරහක් තියෙනවා නම් නේද? කාත් එක්ක හරි තරහක් තියෙනවා නම් එයාගෙන ගොසිප් එකක් කියවලා එයාගේ නම කැත කරන්න බලන්නේ. හැඟීම් විරෝධතා ප්‍රකාශ කරන්න මේ අවිධිමත් සංනිවේදනය භාවිතා කරනවා. ඊට පස්සේ වර්තමානයේ තාක්ෂණික ක්‍රම නිසා මේක දියුණු වෙලා තියෙනවා නේද? අද මුහුණු පොත මගින් අපේ Instagram මගින් WhatsApp මගින් නේද? පොඩි සිදුවීමයි වෙන්න ඕනේ. මේ අවිධිමත් සංනිවේදනයේ ප්‍රබලව පැතිරෙනවා නේද? මේ ප්‍රබලව පැතිරුණා මේ දවස්වල මේ ප්‍රසිද්ධ ඇමතිවරයෙක් මේ කොරෝනා ආසාදනය වීමෙන් මිය ගියා කියලා අපේ සමාජ මාධ්‍යවල පැතිරුණා නේද? එහෙනම් අද වෙනකොට තාක්ෂණික ක්‍රම ඔස්සේ මේක ප්‍රබලව සහ ආකර්ෂණීයව පැතිරෙනවා. ඊට පස්සේ පුතේ රූපන කියන්නේ ක්‍රියාකාරකමක් ලෙස හෝ වෘත්තියක් ලෙස යම් රංගනයක යෙදීම. ක්‍රියාකාරකමක් විදියට හරි වෘත්තියක් විදියට හරි යම් කිසි රංගනයක යෙදීමට අපි කියන්නේ රූපන කියලා නේද? දැන් ඔයා ගෙදර ඉන්න ගමන් මහදෙන මුත්තගේ චරිතය කරන්න හිතෙනවා. ඔයා කැමති මේ නාට්‍යයක චරිතයක් කරන්න හිතෙනවා. ඔයා ඒක ක්‍රියාකාරකමක් විදියට යාළුවොත් එක්ක ඉන්නකොට විනෝදාස්වාදය සඳහා කරනවා වෙන්නත් පුළුවන්. නේද? එහෙම නැත්නම් ඔයා වෘත්තිමය වශයෙන් රංගන ශිල්පිනියක් වෙන්න පුළුවන්. එතකොට ක්‍රියාකාරකමක් විදියට හරි වෘත්තියක් විදියට හරි යම්කිසි රංගනයක යෙදෙනවා කියන්නේ ඒක පුතේ රූපන. ඒක රූපන. රූපන කුසලතා වර්ධනයට අදාළ කරුණු. රූපන අවස්ථා නිරීක්ෂණය. නේද? දැන් අපේ රංගනය එහෙම නැත්නම් රූපන කුසලතා වර්ධනය වෙන්නේ රූපන අවස්ථා නිරීක්ෂණය කළොත් නේද? අර හොඳ නළුව වෙච්ච අය කියන්නේ නේද? හොඳ නළුව කියන්නේ ෆිල්ම් අවෝඩ්ස් වල මේ අවෝඩ්ස් ගන්න අය කියන්නේ මම මේ නළුව දිහා බලලා තමයි මෙයාගේ ෆිල්ම්ස් ඩ්‍රාමාස් බලලා තමයි මම ඉගෙන ගත්තේ. එහෙනම් ඒගොල්ලෝ රූපන අවස්ථා නිරීක්ෂණය කරලා හොඳ නළුව වෙලා. එහෙනම් රූපන කුසලතා වර්ධනය කරගන්න නම් රූපන අවස්ථා නිරීක්ෂණය කරන්න ඕනේ. ඊට පස්සේ අනුකරණය කරන්න ඕනේ. දැන් අද වෙද්දි සරාව අනුකරණය කරනවා, මාලන් අනුකරණය කරනවා, අනුහස් අනුකරණය කරනවා, දෙව්මි වාක්ෂව නේද? ඔයගොල්ලෝ අනුකරණය කරන ওই වගේ චරිත නේද? එතකොට අනුකරණය කරාම අපේ ඇඟේ මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා නම් ඒක එළියට එනවා. ඊට පස්සේ විවිධ සංනිවේදන අවස්ථා රූපණයෙන් ඉදිරිපත් කිරීම. නේද? අර කලින් කිව්ව එකම තමයි. අපේ හිත ගත්ත කෑල්ල අපි යාළුවට ඉදි කරලා පෙන්නනවා. ඒක නම් හරිම ෂෝක්කිය නේද? එතකොට මොකද වෙන්නේ? යාළුවාට අපි ප්‍රසිද්ධ වෙලා මෙයාට හොඳට රංගනය කරන්න පුළුවන්. මෙයා හොඳට රූපණය කරනවා කියලා නේද? අපේ රූපන කුසලතා ඒකෙන් වෙන්නේ වර්ධනය වෙන එක. එතකොට ස්වරූප නාමයයි. වාචික නිර්වාචික කතන ශ්‍රව්‍ය දෘශ්‍ය ලිඛිත විධිමත් අවිධිමත් රූපන. තේරෙනවද? එතකොට තුන්වෙනි පාඩමේ වර්ග 6යි අන්තර්වර්ති අන්තර්පුද්ගල සමූහ මහජන ජනතත්ත්‍ය ස්වරූප නාමයයි වාචික නිර්වාචික කතන ශ්‍රව්‍ය දෘශ්‍ය ලිඛිත විධිමත් අවිධිමත් රූපන. දැන් පළවෙනි පාඩමත් කරා, දෙවෙනි පාඩමත් ඉවරයි, තුන්වෙනි පාඩමත් ඉවරයි. දැන් මම මෙතනදී මේ අද දවසේදී කරන්නේ මේ සම්පූර්ණයෙන්ම පාඩම් පහ අපි එක දිගට මතක් කරගෙන යාමක් තමයි වෙන්නේ. පාඩම් පහ එක දිගට මතක් කරගෙන යනවා. ඒ නිසා දැන් මේ ඔක්කොම මම මේ කියන හැම කරුණක්ම ඔයා දන්නවා. ආයෙත් මතකෙට දාගෙන මතකේ වැඩි කරන්න. පළවෙනි පාඩම අඛණ්ඩව මතකෙට දාගෙන මතකේ වැඩි කරගන්න. ඊට පස්සේ අපි යනවා කීවෙනි පාඩමටද? 4 වෙනි පාඩමට. හරි. ඊට පස්සේ දැන් අපි කතා කරන්නේ 4 වෙනි පාඩම සාම්ප්‍රදායික මාධ්‍ය, ජන මාධ්‍ය සහ නව මාධ්‍ය, සමාජ මාධ්‍ය. සාම්ප්‍රදායික මාධ්‍ය, ජන මාධ්‍ය, නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය නේද? දැන් මාධ්‍ය කිව්වම මාධ්‍යත් විවිධ කොටස් වලට බෙදෙනවා.
පළතුරු කිව්වම මේ ಜಾති, එළවලු කිව්වම මේ ಜಾති, ඇට ಜಾති නම් මේ ಜಾති වගේ නම් මාධ්‍යත් බෙදෙනවා. සාම්ප්‍රදායික මාධ්‍ය කියලා කොටසක් තියෙනවා. ජන මාධ්‍ය කියලා කොටසක් තියෙනවා. නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය කියලා කොටසක් තියෙනවා. මුලින්ම බලමු සාම්ප්‍රදායික මාධ්‍ය කියන්නේ මොකක්ද කියලා. සාම්ප්‍රදායික මාධ්‍ය කියලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ ගැමි ප්‍රජාව අතර. කවුරු අතරද? ගැමි ප්‍රජාව අතර. නේද? අපි ගමකට ගිහිල්ලා බැලුවම අපි හරි කැමතිනේ ගමේ සුවඳට, ගමේ ජීවත් වෙන්න. එහෙනම් මේ සාම්ප්‍රදායික මාධ්‍ය කවුරු අතරද? කාලාන්තරයක් තිස්සේ, කියන්නේ ගොඩාක් කාලයක් තිස්සේ ගැමි ප්‍රජාව අතර තොරතුරු, දැනුම, විවේකය, විනෝදය සඳහා භාවිත වන. මොනා සඳහාද භාවිත වෙන්නේ? තොරතුරු, දැනුම, විවේකය, විනෝදයට භාවිතා කරපු නූතනයේ පහසුවෙන් සපයාගත හැකි සම්පත් උපයෝගී කරගෙන සිදු කරන sannivedana ක්‍රම තමයි සාම්ප්‍රදායික කියලා කියන්නේ. මොනවාද බං කියපු කොටස්? කාලාන්තරයක් තිස්සේ ගැමි ප්‍රජාව අතර තොරතුරු, දැනුම, විවේකය, විනෝදයට භාවිතා කරපු නූතනයේ පහසුවෙන් සපයා ගන්න පුළුවන් සම්පත් උපයෝගී කරගෙන සිදු කරන sannivedana ක්‍රම තමයි මේ සාම්ප්‍රදායික කියලා කියන්නේ. මොනවාද මේකේ ලක්ෂණ? සරල ආකෘති, තේමා අන්තර්ගතයක් තියෙනවා, නම්‍යශීලී, පිරිවැයවමයි, පහසුවෙන් සම්පත් සපයා ගන්න පුළුවන්. මොනවද මේ කියන්නේ? සරල ආකෘති නේද? දැන් පිරිත් මණ්ඩපයක් සකස් කරත් ඒකට මහා විශාල බඩු නෙමෙයිනේ ඕන වෙන්නේ, ගස්වල තියෙන නේද? ස්වභාවික පරිසරයේ තියෙන සම්පත් නේද? ගුක්කොල ටිකක් නේද? ස්වභාවික පරිසරයෙන්ම සපයා ගන්න පුළුවන් සම්පත් ටිකක්. ඒවා තමයි සරල ආකෘති. මේවා හරිම සරලයි. තේමා අන්තර්ගතයක් තියෙනවා. නේද? මේ ශාන්ති කර්මය කරන්නේ නේද? ගමට මේ සෙත සැලසෙන්න. නේද? තේමාවක් තියෙනවා. ඒ තේමාව තුළ අන්තර්ගතයක් තියෙනවා. නම්‍යශීලී අපිට ගැලපෙන විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්. නේද? මේ එතකොට අපිට ගැලපෙන විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්. අපිට මහන්සි දැනුනම ජන කවියක් කියනවා. එතකොට විනෝදාස්වාදයේ සඳහා ජන නාටකයක් බලනවා. මේක මිනිස්සුන්ට හරි සමීපයි. මේක නම්‍යශීලී, පිරිවැයවමයි. නේද? ශාන්ති කර්මයකට උනත් ගොක්කල සැරසිලි භාවිතා කරනකොට ඒකට නේද? ඒකට මේ විශාල මහා පරිමාණයේ සම්පත් උපයෝගී වෙන්නේ නැහැ. භාවිත වෙන්නේ නැහැ. හරි සුළු සම්පත් ප්‍රමාණයක් තමයි උපයෝගී වෙන්නේ. ඒක ස්වභාවික පරිසරයෙන් ලබා ගන්න පුළුවන්. පිරිවැයවමයි. අනිත් එක තමයි මේ සම්පත් ටික පහසුවෙන් සපයා ගන්න පුළුවන්. එහෙනම් ලක්ෂණ ඇහුවම සරලයි, තේමාත්මක අන්තර්ගතයක් තියෙනවා, නම්‍යශීලී, පිරිවැයවමයි, පහසුවෙන් මේ සම්පත් ටික සපයා ගන්න පුළුවන්. මොනවාද මේ විධික්‍රම? ජනකවි, ජනකතා, ශාන්ති කර්ම, යාතු කර්ම, ගැමි නාටක, මේවා තමයි සාම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රම. ජනකවි, ජනකතා, ශාන්ති කර්ම, යාතු කර්ම, ගැමි නාටක තමයි විධික්‍රම. මේ පස්සේ අහුවොත් මේ වැදගත්කම මොකක්ද කියලා? මේ සාම්ප්‍රදායික මාධ්‍ය වැදගත්ද? දැන් අපිට නව මාධ්‍යද තියෙනවා, ජන මාධ්‍ය තියෙනවා. එහෙම බලනකොට මේවා වැදගත්ද? වැදගත් නම් ඇයිද කියලා ඇහුවොත් ප්‍රශ්නයක්. ඔව්, දැන් අද ගැමි ජනතාවට විනෝදාස්වාදය ලබා ගන්න මේ සාම්ප්‍රදායික මාධ්‍ය කියන එක ඉතාමත්ම වැදගත් නේද? මේ කුඹුර වැඩ කරන අපේ ගොවියෝ අද ටීවී එකක් බලනවට වඩා, රේඩියෝ එකක් අහනවට වඩා ඒගොල්ලන්ගේ මහන්සිය නිවෙන්නේ, ඒගොල්ලන්ට පොඩි විනෝදයක් ලැබෙන්නේ ජන කවියක් කිව්වම නේද? ටීකා සීපදයක් කිව්වම නේද? එහෙනම් විනෝදාස්වාදය ලබා ගන්න, හැඟීම් පළ කරන්න, තමන්ගේ දුක්ඛ, සතුට, කෝපය, කලකිරීම, මේ තියෙන සියලුම හැඟීම් ටික පළ කරන්න නේද? මේ සාම්ප්‍රදායික මාධ්‍ය ටික ඒ ගැමි ජනතාව යොදාගත්තා. දැනුම් ඉගෙනුම් සම්පාදනය නේද? තේරවිලි වලින්, උපදේශ කතා වලින් නේද? වැඩිහිටිය අය පොඩි ළමයින්ට කියලා දෙනවා ඒවා. ඒකට පොඩි ළමයින්ගේ දැනුම වැඩි වෙනවා. ඒ අය ඒ වලින් ඉගෙන ගන්නවා. දැනුම් ඉගෙනුම් සම්පාදනය. සංස්කෘතික අංග හුවමාරුව නේද? සංස්කෘතික අංග හුවමාරුව.
මේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ සාම්ප්‍රදායික මාධ්‍ය වෙනස් වෙන්න පුළුවන් නේද? උතුරේ ඒවා ටික නෙමෙයි දකුණේ අයගේ තියෙන්නේ. ඒතකොට දකුණේ අයගේ ඒවා නෙමෙයි මේ තව ගම්බද පළාතක තියෙන්නේ. එතකොට මේවා හුවමාරු කරගන්න පුළුවන්. මේ සංස්කෘතිකංග හුවමාරු කරගත්තම මොකද වෙන්නේ? සංස්කෘතිකංග හුවමාරු කරගත්තම ඒක ඒකාකාරීත්වයක් නෑ. එතකොට විවිධත්වයක් තියෙනවා. අපිත් ඒකට කැමතියි. ඒක හොඳ දෙයක්. එහෙනම් සාම්ප්‍රදායික මාධ්‍ය කියලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ ගැමි ප්‍රජාව අතර තොරතුරු දැනුම විවේකය විනෝදයට භාවිතා කරපු නූතනයේ පහසුවෙන් සපයා ගන්න පුළුවන් සම්පත් උපයෝගී කරගෙන සිදු කරන sannivedanaya ලක්ෂණ හුවොත් ලියන්න සරල ආකෘති තේමාත්මක අන්තර්ගතය නම්‍යශීලී පිරිවැයවමයි පහසුවෙන් සම්පත් සපයා ගන්න පුළුවන්. විධික්‍රම ඇහුවොත් ලියනවා ජනකවි ජනකතා ශාන්තිකර්ම යාතුකර්ම ගැමි නාටක ඔන්න ඔය ටික. වැදගත්කම ඇහුවොත් විනෝදාස්වාදය හැඟීම් පළ කිරීම දැනුම් ඉගෙනුම් සම්පාදනය සංස්කෘතිකංග හුවමාරු ඔය ටික ලියන්න පුළුවන්. ඊට පස්සේ ජනමාධ්‍ය සාම්ප්‍රදායික මාධ්‍ය ඉවරයි. ඊට පස්සේ එනවා ජනමාධ්‍ය. ජනමාධ්‍ය ලක්ෂණ මොනවද? ජනමාධ්‍ය කිව්වම මුද්‍රිත සහ විද්‍යුත් කියලා අපි කොටස් දෙකකට බෙදෙනවා පුතේ. මුද්‍රිත එකට එන්නේ පුවත්පත් සංග්‍රහ පොත්පත් වගේ දේවල්. විද්‍යුත් එකට එන්නේ ගුවන් විදුලිය සහ රූපවාහිනිය. එතකොට සමස්තයක් විදියට ජනමාධ්‍ය කියලා එක ගත්තොත් ජනමාධ්‍ය වල ලක්ෂණ. වෘත්තීය sannivedakayෝ ඉන්නේ. වෘත්තීය sannivedakayෝ. රූපවාහිනිය තුල නම් ප්‍රවෘත්ති කියන්නේ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ වෘත්තීයමය මට්ටමේ වෘත්තිමය කට්ටිය. නේද? දැන් අපේ ගමේ අවුරුදු උත්සවයේ මේ නිවේදනය කරන කෙනා වෘත්ති මට්ටමේ කෙනෙක් නෙමෙයි. ගමේ මොකක් හරි සුහදශීලී දෙයක් තිබ්බොත් එයාට ආරාධනා කරනවා. එයා වෘත්ති මට්ටමේ කෙනෙක් නෙමෙයි. එයා අපේ ගමේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නමුත් ජනමාධ්‍යවල එහෙම නැහැ. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නේ නිවේදනය කරන්නේ වෘත්තිමය කෙනෙක්. එතකොට ගුවන් විදුලිය තුල වැඩසටහන් ඉදිරිපත් කරන්නේ ආදාළ කටයුතු කරන්නේ වෘත්තිමය පුද්ගලයෝ. පුවත්පත් තුල සිටින්නේ වෘත්තිමය මේ පිරිසක්. එහෙනම් වෘත්තීය sannivedakayෝ තමයි මේවල ඉන්නේ. එතකොට දොරටු පාලකයෝ ගොඩයි. අපි මේ හොඳට පත්තරේ ලස්සනට කියෙව්වට ඔය එක ලිපියක් අපි කියවන එක ලිපියක් මේ විවිධ පුද්ගලයන්ගේ මේ සංස්කරණයට ලක් වෙලා තමයි අපි කියවන්නේ. මම මොකක් හරි ආටිකල් එකක් කියවනවා. එක්කෙනෙක්ගේ අක්ෂර විරාම ලක්ෂණ ඔය ව්‍යාකරණ මේ සංස්කරණය කරනවා. තව කෙනෙක් අන්තර්ගතය සංස්කරණය කරනවා. මේ විදිහට දොරටු පාලන ක්‍රියාවලියට ලක් වෙලා තමයි පත්‍රය අපිට කියවන්න එන්නේ. එතකොට රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් ටීවී ප්‍රෝග්‍රෑම් එකකට උනත් මේක පොදුයි. නේද? සංවිධානගතයි. සංවිධානාත්මකයි කියන්නේ නේද? කැමරාකරුවෝ, ආලෝකකරණ ශිල්පීන්, තාක්ෂණික ශිල්පීන්, වේශ නිරූපණ ශිල්පීන් මේ ආදී වශයෙන් මේවා හරිම සංවිධානාත්මකව තමයි කරන්නේ. පුවත්පතක පිටු සකසන අංශය, දැන්වීම් සකසන අංශය, ග්‍රැෆික්ස් කරන කට්ටිය මේ විදියට මේ පිරිස සංවිධානාත්මකව තමයි නේද? සංවිධානාත්මකව තමයි අපිට සංදේශ දෙන්නේ. ඒ සංවිධානාත්මක බව එතන තිබ්බේ නැත්තම් අපිට හොඳට වාඩි වෙලා ටීවී බලන්න බෑ, රේඩියෝ අහන්න බෑ, පත්‍රය කියවන්න බෑ. එහෙනම් මේක සංවිධානාත්මකයි. තාක්ෂණය අනිවාර්යයි. ඒ කියන්නේ තාක්ෂණය තමයි මේ ජනමාධ්‍යවල පැවැත්ම. නේද? තාක්ෂණය නැත්තම් ජනමාධ්‍යවල පැවැත්මක් නැහැ. නේද? දැන් මම මෙතන ඔයා එන්න කියලා කෑ ගහලා කිව්වම මගේ ඉස්සරහා ඉන්න එක්කෙනාට ඇහෙයි. මල් ළඟ ඉන්න එක්කෙනාට ඇහෙයි. නමුත් ජනමාධ්‍ය වලින් කරන්නේ ඊට වඩා මහා පුළුල් දෙයක්නේ. අති විශාල පිරිසකට කතා කරන්න නම් තාක්ෂණය ඕනේ. අතිවිශාල පිරිසකට කියවන්න පුවත්පත් මුද්‍රණය කරන්න නම් ඒකට තාක්ෂණයක් ඕනේ. රේඩියෝ එකට ගුවන් විදුලියට තාක්ෂණයක් ඕනේ. එහෙනම් ඊට පස්සේ ලාභය තමයි අරමුණ නේද? වෙළඳ දැන්වීම් දාලා විවිධ ක්‍රම මගින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ලාභය. පත්තරේ පිටු වලට වඩා දැන්වීම් වැඩි කියලා කියන්නේ ටීවී එකේ රේඩියෝ එකේ අන්තර්ගතයට වඩා වැඩසටහනට වඩා ඇඩ් යනවා කියලා කියන්නේ එහෙනම් ලාභය. වෙළඳ දැන්වීම් නොයෙකුත් ක්‍රම හරහා ඒ අයගේ ප්‍රධාන අභිමතාර්ථය වෙන්නේ ලාභය. ඊට පස්සේ විෂම ග්‍රාහකයෝ නේද? පොඩි ළමයිගේ වැඩසටහන් පොඩි ළමයිගේ පත්‍ර පිටු කියවන්නේ පොඩි ළමයි නේද? තරුණී කියවන්නේ තරුණ කට්ටිය, ගෑනු ළමයි තරුණියා කියවන්නේ තරුණියෝ, ලංකාදීප කියවන්නේ අපේ තාත්තලා වගේ කට්ටිය. එතකොට රසසාරණි වගේ බලන්නේ අම්මලා වගේ කට්ටිය. ඒක නාටකම්කාරයෝ බලන්නේ ඕගොල්ලෝ. නේද? රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් උනත් එහෙමයි. ශිෂ්‍යත්ව යන මිහිර බලන්නේ ශිෂ්‍යත්වයට කැමති ළමයි.
එතකොට hina යන දේවල් බලන්නේ ඒ වලට කැමති අය. එහෙනම් විෂම ග්‍රාහකයෝ. මේ ජනමාධ්‍ය තුල ඉන්නේ විෂම ග්‍රාහකයෝ කියලා මතක තියාගන්න. අපි ජනමාධ්‍ය යටතේ ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ පුවත්පත්, ගුවන් විදුලිය සහ රූප වාහිනිය. පුවත්පත් ගත්තම පුවත්පත් කියන්නේ ලිඛිත මාධ්‍යයක්. ඔයා කියවලනේ තේරුම් ගන්න එක. ඒ තුල විවිධ ලේඛන රටා තියෙනවා. විවිධ විදියට ලියනවා නේද? කතුවැකියක් තියෙනවා, විශේෂාංග ලිපි තියෙනවා, විවිධ ලේඛන රටා පුවත්පත තුල තියෙනවා. ගුවන් විදුලිය ගත්තම ගුවන් විදුලිය ක්ෂණිකයි, සරලයි, ජංගමශීලී නේද? දැන් ඉස්සර වගේ ලොකු රේඩියෝ එකක් අපි ළඟ නැහැනේ. අපි ෆෝන් එකකින් උනත් රේඩියෝ එක අහනවා නේද? එතකොට ග්‍රාහක ඉලක්ක ගත කරලා වැඩසටහන් කරනවා. ග්‍රාහකයන් ඉලක්ක කරන්නේ නේද? දැන් YFM නම් youth එක. Sirius FM එක නම් මේ ලංකාවේ ඉන්න හැමෝම ඉලක්ක කරනවා. එහෙනම් මිනිස්සුන් ඉලක්ක කරලා රේඩියෝ එක තුල වැඩසටහන් කරනවා. පූර්ණ කලාපයක් ආවරණය. නේද? ලොකු ප්‍රදේශයක් ආවරණය කරනෝනේ මගේ ඉස්සරහ ඉන්න කෙනාට විතරක් නෙමෙයි. මේකෙන් ලොකු පිරිසකට කතා කරනවා. ගුවන් විදුලියේ රූප වාහිනියත් ඒ වගේම තමයි. එහෙනම් සාම්ප්‍රදායික මාධ්‍ය, ජනමාධ්‍ය, නව මාධ්‍ය. නව මාධ්‍ය කියන්නේ අන්තර්ජාලය මූලික කරගත්ත. අන්තර්ජාලය මූලික කරගත්ත ওই මාධ්‍ය ටික නව මාධ්‍ය. ලක්ෂණ ටිකක් ඉගෙන ගත්තා. මොනවාද? සංඛ්‍යාතකරණය, ජාලගතකරණය, අන්තර්ක්‍රියාකාරීත්වය, ස්වයංක්‍රියාකාරීත්වය, අධිවේගී සංකේතකරණය. මේ වචන පහ මං කිව්වා අමාරු වචන සෙමිනේකේදී කියලා දෙනවා කියලා. නව මාධ්‍යයේ මේ ලක්ෂණ ටික අපි සෙමිනේකේදී කතා කරමු. ඊට පස්සේ සමාජ මාධ්‍ය වලට එනවා. සමාජ මාධ්‍ය කියන්නේ නව මාධ්‍යෙම පොඩි කොටසක්. Facebook, Twitter, Pinterest, Insta, Skype ඔය ඔක්කොම සමාජ මාධ්‍ය. එතකොට සමාජ මාධ්‍ය යහපත් සහ අයහපත් ලක්ෂණ මොනවද? හොඳක් තියෙනවා, නරකක් තියෙනවා නේද? හොඳ මොනවද? ක්ෂණිකයි, සක්‍රීය ග්‍රාහකයෝ ඉන්නවා, දැනුම හුවමාරු වෙනවා නේද? අද වෙනකොට නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්න පුළුවන්, ගැටලු හැඟීම් ප්‍රකාශ කරගන්න පුළුවන් නේද? මේ හොඳ ලක්ෂණ. උදාහරණ ටිකක් බැලුවොත් අද වෙනකොට දැන් මේ කොවිඩ් වසංගතය නිසා සමහර ඖෂධ වර්ග ෆාමසි වල නැහැ. එතකොට ඒවා ෂෙයා කරලා මේ සමාජ මාධ්‍ය හරහා මිනිස්සුන්ට උදව් කරනවා එහෙ බෙහෙත් ලබා ගන්න. නේද? එතකොට මේ මම දැක්ක සමාජ මාධ්‍ය හරහා ওই වකුගඩු රෝගීන් පෙළෙන මිනිස්සු, එතකොට තමන්ගේ ඔපරේෂන් එක කරන්න සල්ලි නැති මිනිස්සු ඒ වගේ දේවල් ෂෙයා කරලා එකිනෙකාට උදව් කරගන්නවා. නේද? එතකොට පාසල් දරුවෝ නම් Facebook එකේ විවිධ groups හදලා තියෙනවා. ඒ වලට ඇඩ් වෙලා ඒ වලින් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. නේද? එතකොට අද වෙද්දි සමාජ මාධ්‍ය හරහා අපේ ලංකාවේ තියෙන එක්තරා සින්දුවක් මේ ඉතාමත් ජනප්‍රිය වෙලා තියෙනවා නේද? ඉතින් මේ යහපත් පැත්ත මේ යහපත් පැත්ත අපි ටීවී එකකින් බ්‍රේකින් නිවුස් එකක් බලනවට වඩා ඉක්මනින් අපි මේ සමාජ මාධ්‍යයේ බ්‍රේකින් නිවුස් ඇලර්ට් එකක් එනවනේ අපිට. මේක හරිම ඉක්මනින් දැනගන්න පුළුවන්. අපේ කාලය ඉතුරු කරගන්න පුළුවන්. මේ වගේ ගොඩක් හොඳ දේවලුත් තියෙනවා. ඒ වගේම තමයි අයහපත් බලපෑමුත් තියෙනවා. මොනවද අයහපත් බලපෑම්? මානසික අවපීඩනය, කනස්සලු බව, හුදකලාව, සයිබර් හිරිහැර, ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු වීම නේද? මානසික අවපීඩනය. ෆෝන් එකත් එක්කමයි අද වෙනකොට අපේ දරුවෝ ඉන්නේ. එතකොට මානසික අවපීඩනයට ලක් වෙලා නේද? ඇත්තට යාළුවෙක් එක්ක කතා කරන්න බෑ. ෆෝන් එකේමයි ඉන්නේ. අම්මා බයිනවා. මානසික අවපීඩනය, කනස්සල්ල, හුදකලාව, සයිබර් හිරිහැර. අද වෙද්දි මේ කොච්චර ප්‍රොෆයිල් ප්‍රමාණයක් හැක් වෙනවද? වෙනත් ව්‍යාජ කිනුම් නිර්මාණය කරනවද? නළු නිලියන්ගේ Facebook page වලට මේ අනවශ්‍ය විදිය කමෙන්ට් කරනවද? ගෑන් ළමයිගේ පිරිමි ළමයිගේ ෆොටෝ අරන් කොච්චර එඩිට් කරනවද? එහෙනම් එතකොට මිනිස්සු බය හිතන විදිය ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු වෙන දේවල් පළ කරනවද? මේ අයහපත් බලපෑම් ඕන තරම් තියෙනවා මේ සමාජය තුල මතක් කරගන්න. එහෙනම් මේ නව මාධ්‍ය. එහෙනම් මාධ්‍ය සාම්ප්‍රදායික, ජනමාධ්‍ය, නව මාධ්‍ය කියලා කොටස් තුනකට බෙදලා තියෙන්නේ. එහෙනම් මේ කොටස් තුනත් හොඳට ඔලුවට දාගන්න මේ 4 වෙනි පාඩම.